नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय नमो බුද්ධාය අපි නැවත තවත් ඔබ හමු වෙන්නේ නමෝ බුද්ධාය වැඩසටහන සමගයි මේ වැඩසටහන තුළින් ගියවතේ වනම් සජීවී වනවේ අපිට වෙසක් පුන් පොයදා නිමිත්තෙන් අපි පෙර පටිගත කිරීමක් හැටියට තමයි ගෙනාවේ වැඩසටහන. ඒ වැඩසටහන තුලත් අපි බොහෝ දුරට බැලුවේ සතිය අමාරුම දේ තමයි සතිය කොහොමද මේ පිහිටවා ගැනීම පිළිබඳව වේගවත් කිරීමට වඩා සමාධිගත කිරීමක් ගැන අපේ ගරු ස්වාමීන් වහන්සේ කිල්පද ඥානන්ද ස්වාමීන් වහන්සේ අපට උපදෙස් දුන්නේ මේක වේගවත් කිරීමට වඩා සමාධියක් ඇති කර ගැනීම සීල සමාධි කොහොමද මේ හරියටි හදාරන්න කියන එක තමයි එකෙන් අපි ඉගෙන ගත්ත වැඩසටහන තුළින් සහ මෛත්‍රිය වැඩිීමේදී මේ මෛත්‍රිය හරියට වලනත් යෝනිසෝ මනසිකාරයෙන් වැඩි යුතු බවත් තමයි පැහැදිලිවම කිව්වේ. ඒකම අපි අජිත් සූත්‍රය ගැනත් සඳහනක් කරා. ඒ අජිත් සූත්‍රයේදී කොමකින්ද මේ ලෝකය වෙලිලා තියෙන්නේ මොකක්ද අපිට ඒ කියන්නේ වෙලිලා තියෙන තෘෂ්ණාවෙන් ඇයි පේන්නේ නැත්තේ මෝහයන්ත බවත් ඒ සෑම දෙයකටම ඕනෑම කෙනෙක් භාජනය වෙන්නේ කොමකටද දුකට බවත් ඒ දුක නැති කර ගැනීමට කුමක්ද අවශ්‍ය වෙන්නේ කියන එකත් එතකොට ඒ දුක ඇතිවීම නැතිවීම කිරීමේ මාර්ගය මෙවැනි දේ අපි දන්න චතුරාර්ය සත්‍ය කොහොමද අවබෝධ කරගත යුත්තේ කියන එකත් එතකොට විඥානය නැති වෙන තැන නාම රූප නැති වෙන බවත් ඔන්න මේ යන ආදි වශයෙන් අපි ඒ අජිත් සූත්‍රයත් විශේෂයෙන්ම මතක් කරමින් අපි කතා කරා. මොකද මේකේ සතිය වැඩිවීමෙන් අවසාන නිවන් දක්වා මේ අජිත් සූත්‍රය තුළ අන්තර්ගත වෙලා තියෙන විශේෂ කතා වස්තුවත් ඊ වතාවේදී අපි කතා කරා. ඉතින් අදත් වැඩසටහන තුළින් මේ සමගම අපි කොහොමද මේ සතිය විඥානය මෙවැනි දේවල් තවමත් කතා කරන අතර සලආයතනයන් පටිච්චසමුප්පාදය දැන් මේ සියලු දේ ගැන මන අවබෝධයක් ලබා ගන්න නම් මම හිතන්නේ සරල වශයෙන් අපිට මේ ආපු උපදේශ මේ මාලාව තුළ මම හිතන්නේ අපින් හුඟක් පෝෂණය වෙච්ච බවත් එයින් සෑහෙන්න මේ පිළිබඳව තිබුණු ප්‍රශ්න निराකරණය කර ගැනීමටත් අපේ කිල්පතු ඥානන්ද ස්වාමීන් වහන්සේගේ උපදේශ මත අපිට මේ වැඩසටහන කරගෙන යාමට මහත් රුකුලක් වුණා. ඉතින් අදත් වැඩසටහන පටන් ගැනීමට පෙර අපේ කිල්පතු ඥානන්ද ස්වාමීන් වහන්සේගේ මා අවසර ඉල්ලනවා අද වැඩසටහනත් ආරම්භ කරන්න. ස්වාමීන් වහන්සේ දැන් මේ ප්‍රශ්නයක් ඇටියට තියෙන ස්වාමීන් වහන්සේ දැන් අපි දැක්කහම මේ පිළිබඳව සතිය වැඩිම සහ මේ පිළිබඳව ගන්නකොට බොහෝම පහත් මට්ටමකින් ඒ කියන්නේ ප්‍රාථමික වශයෙන් අපි මේ ගමන ආරම්භ කිරීමේදී තන්ට යනකොට මේ තිසරණ සරණ යාම සහ මේ පංචශීලය පිළිබඳව පොඩි අවුලක් වගේ පේනවා ස්වාමීන් වහන්සේ. සමහර අයට තියෙන මේ තිසරණ සරණ යාම ඉස්සල්ලා යාමද නැත්නම් පංචශීල රැකීමෙන් තිසරණ සරණ යාමක් තියනවාද? මේ තිසරණ සරණ යාම කියන එක කුමක්ද කියන එක හරියට විග්‍රහ වෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. මොකක් වෙලාවට අපි බලන්නේ මේ පංචශීලය ගැන කියනවා තිසරණ සරණ යනවා කියන එක සාමාන්‍යයෙන් අපි ව්‍යවහාරයේ වගේ පාවිච්චි කරනවා ස්වාමීන් වහන්සේ. මෙතන වෙනසක් තියෙනවද ස්වාමීන් වහන්සේ? නමෝ බුද්ධාය. මේක මහත්තයා මම හිතන්නේ ඊටාම හොඳ ප්‍රශ්නයක්. ඒ කියන්නේ දැන් මුල්ම කාලේ දැන් අපි ගත්තොත් එහෙම බුදුරජාණන් වහන්සේ අපි දන්නවනේ පළවෙනි රහතන් වහන්සේලා 69ට දේශනා කළානේ ධර්මයේ ගිහිල්ලා ප්‍රචාරය කරන්න කියලා. එහෙසන. එතකොට ධර්මයේ ප්‍රචාරය කළා ඒ රහතන් වහන්සේලා. ප්‍රචාරය කරාම ඒ ධර්මයේ අහපු පිරිසට පැවිදි වීමේ අවශ්‍යතාවයක් ආවා. එතකොට ඒ රහතන් වහන්සේලා දැන් අපි කියමු දැන් මේ ඉඳලා දුර පළාතකට දැන් ධර්මයේ දේශනා කරගෙන වඩිනවා. ඒ දුර පළාතක කෙනෙකුට පැවිදි වීමේ අවශ්‍යතාවයක් ආවා. දැන් ඒ වෙනකොට තිබුණේ එහි භික්ෂු පැවිද්දනේ. බුදුරජාණන් වහන්සේනේ මහාන කලේ. එතකොට ඒ පිරිස එතකොට ඒ රහතන් වහන්සේලා මොකද කළේ? පැවිදි වීමේ අවශ්‍යතාවය තිබිච්ච එක්කෙනාව බුදුරජාණන් වහන්සේ ළඟට එක්කගෙන එනවා. ආපහු හැරිලා එනවා. අන්න ගමන නවත්තලා ආපහු හැරිලා එනවා පිරිසත් එක්ක එනවා. භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ පිරිස ආයේ මේ මහාන වෙන්න මේ අවස්ථාව ඉල්ලනවා කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළ මහණෙනි ඔබ ඒ ප්‍රදේශවලම පිරිස පැවිදි කරන්න. ඒ ප්‍රදේශවලම පිරිස උපසම්පදා කරන්න. එතකොට අහුව ස්වාමීනි අපි කොහොමද පැවිදි කරන්නේ? අපි කොහොමද උපසම්පදා කරන්නේ? ඊට පස්සේ කිව්වා මෙහෙමයි ඒගොල්ලන් හිස බාලා ඔක්කුටින් ඉඳගෙන වඳගෙන නමස්කාරය කියලා ඒගොල්ලන් බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိ යම්පි තතියම්පි කියලා තුන් ඒ ဒုတိ යම්පි කියන්නේ දෙවෙනි වතාවට තතියම්පි කියන්නේ තුන්වෙනි වතාවට තෙරුවන් සරණ යන්න ඒක තමයි පැවිද්ද කිව්වා. එතන තමයි කියන්නේ තෙරුවන් සරණ ගැන එතන තමයි සඳහනක් ආවේ. එතන සීල් කතාවක් මොකුත් තිබුණේ නැහැ.
ඒතර කිව්වා පැවිදි වෙන්න තියෙන උච්චරයි කිව්වා. තෙරුවන් සරණ විතරයි. බුද්ධං ධම්ම සංඝං කියන සරණ යෑම. ඊට පස්සේ උපසම්පදාටත් උච්චරයි කිව්වා. ඒ කාලේ පැවිදි වෙලා මුල් කාලේ තෙරුවන් සරණ කියපු ගමන් එයාගේ පැවිද්ද, තෙරුවන් සරණ කියපු ගමන් උපසම්පදාව. එතකොට බලන්න මේ තිසරණිය කියන්නේ කොච්චර ඒතර බලවත් එකක්ද? ඒ කියන්නේ මුල් කාලේ ශාසනයේ මුල් කාලේ ඒකට කියන්නේ සරණාගමන උපසම්පදා කියලා. ඉස්සල්ලාම තිබුණේ එහි භික්ෂු උපසම්පදාව. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ තමයි පින්වත් මහණෙනි, පින්වත් භික්ෂුව මෙහි ඉන්න ධර්මයේ මනාකොට දේශනා කරන ලද්දක්. ඒ නිසා මේ ධර්මයේ හැසිර ඔබ දුක් අවසන් කරන්න. ඒක තමයි උපසම්පදාව. ඒකට කියනවා එහි භික්ෂු උපසම්පදාව කියලා. එහි භික්ෂු, එහි කියන්නේ එන්න. එහි භික්ෂු කියන්නේ එන්න භික්ෂුව. ඒ උපසම්පදාවේ නම. එතකොට දෙවෙනි එක තමයි සරණාගමන උපසම්පදාව. ඒ කියන්නේ තිසරණී සමාදන් වුණාම බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා ප්‍රථම වතාවට, ඊළඟට දෙවන වතාවට, ඊළඟට තුන්වෙනි වතාවට එතකොට යාගේ මහානකම පිහිටනවා. ඊළඟට උපසම්පදාවත් පිහිටනවා. එතකොට ඒ විදි එකක් තමයි තිබුණේ. එතකොට කාලය ගෙවෑමෙන් තමයි ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සම්මත කළා ඥාති චතුත්ථකම උපසම්පදා කියලා සංඝයා විසින් සම්මත කරන එක. සංඝයා දැන් බිහිවිලානේ තියෙන්නේ. සංඝයා විසින් සම්මත කරනවා මේ වාක්‍ය ප්‍රකාශයකින්. ඒකට කියනවා ඥාත්‍ය කියලා කියන්නේ උන්හ සංඝයා විසින් පනවනවා ඒක. ප්‍රකාශයේ පනවනවා. පනවල උපසම්පදා කරන දැන් තියෙන එක තමයි තියෙන්නේ. එතකොට බලන්න තිසරණේ තමයි මුල්ම කාලේ උපසම්පදාවත් පැවිද්ද. එතකොට බුදුරජාණන් වහන්සේගේ දවසක් අහනවා මේ මහානාම ශාක්‍ය අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ උපාසක කෙනෙක් වෙන්නේ කොහොමද? එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ මහානාම යමෙක් බුදුරජාණන් වහන්සේ සරණ යයිද, ධර්මයේ සරණ යයිද, ශ්‍රාවක සංඝයා සරණ යයිද, ඔහු උපාසකෙකි. එහෙමනේ දැන් අපි උපාසක කියලා කියන්නේ මේ ගිහි ශ්‍රාවකයා. උපාසිකා කියන්නේ ගිහි ශ්‍රාවිකාව. එතකොට සිවණ පිරිසිනේ ඉන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා එක ශාසනයයි තියෙන්නේ. ඒ බුද්ධ ශාසනය. ඒ පස්සේ කාල තමයි භික්ෂු ශාසනය භික්ෂුණී ශාසනය කිය මේ තේරුම නැති හිස් වචන මේ ව්‍යවහාරයට ආවේ. එතකොට තියෙන්නේ එක ශාසනය. ඒ තමයි බුද්ධ ශාසනය. බුද්ධ ශාසනය තුල ඉන්නවා සංඝයා කියලා උබතෝ සංඝයා. උබතෝ සංඝයා කියන්නේ සංඝයා කොටස් දෙකකින් යුක්තයි. භික්ඛු සංඝ භික්ඛුණී සංඝ. එතකොට භික්ෂු ශාසනයක් කියලා එකක් නෑ. ඒක බොරු කතාවක්. භික්ෂුණී ශාසනයක් කියලා එකකුත් නෑ. ඒකත් බොරු කතාවක්. බුද්ධ ශාසනය විතරයි තියෙන්නේ. බුද්ධ ශාසනයක් විතරයි තියෙන්නේ. එතකොට බුද්ධ ශාසනයේ තියෙන උබතෝ සංඝයා ඉන්න. උබතෝ සංඝයා කියන්නේ භික්ෂු සංඝයා, භික්ෂුණී සංඝයා. එහෙමයි තියෙන්නේ. එතකොට එහෙම නැතුව මේ භික්ෂු ශාසනය, භික්ෂුණී ශාසනය කියලා ඒක ශාසනික විවහාරේ දන්නේ නැති අය කියන කතාවක්. එතකොට මේ සිවණ පිරිස කියලා කියන්නේ භික්ෂු භික්ෂුණී කියන උපතෝ සංඝයා ඉන්නවා. ඊළඟට උපාසක උපාසිකා. එතකොට උපාසක උපාසිකා සිවණ පිරිස කියලා කියන්නේ. එතකොට උපාසක හෝ උපාසිකා වලටපත් වෙන්නේ තෙරුවන් සරණ යෑමෙන්. එතකොට තෙරුවන් සරණ යෑම තමයි කිලුටු වෙන්නේ දැන් වර්තමාන ගොඩාක් විට. ඒ මොකද හේතුව දැන් අපි හිතාගෙන ඉන්නේ දැන් අපි බුදුන් වහන්සේට අපි කියන්නේ පන්සිල් ගන්නවා කියලානේ කියන්නේ බුදුන් වහන්සේ එකට. ඔව් දැන් සාමාන්‍ය විවාහය තුල කියන්නේ පන්සිල් ගන්නවා කියන්නේ. පන්සිල් ගන්නවා කියලා. එතකොට දැන් අපි ඉස්කෝලේ යනකොටත් පන්සිල් ගන්නවා, වැඩ කරනකොටත් පන්සිල් ගන්නවා, බුද්ධං සරණං ගච්ඡාමි අපි කියනවා. එතකොට මෙහෙ එහෙම කාලයක් තිස්සේ ගියාට දැන් අපි දන්නේ මේ සරණ පිහිටන්නේ කොහොමද? සරණ කිලුටු වෙන්නේ කොහොමද? සරණ බිඳෙන්නේ කොහොමද? අපි මොකුත් කල්පනා කරලා නැති නිසා සරණ ගෙන්නේ දැනුමක් නැහැ. ඉතින් අහනවා අර මහානම ශාක්‍ය භාග්‍යතුන් වහන්සේ ශ්‍රාවකෙක් වෙන්නේ කොහොමද කියලා. එතකොට කියනවා බුදුරජාණන් වහන්සේ ධර්මයේ සංඝයා සරණ ගියාම එයා ශ්‍රාවක. ඊට පස්සේ අහන භාග්‍යතුන් වහන්සේ සීලවන්ත ශ්‍රාවකෙක් වෙන්නේ කොහොමද? සීලවන්ත ශ්‍රාවකෙක් වෙන්නේ යා ප්‍රාණඝාතයෙන් වෙන්වී වාසය කරනවා, සොරකමෙන් වෙන්වී වාසය කරනවා, වැරදි කාම සේවනයෙන් වෙන්වී වාසය කරනවා, බොරු කීමෙන් වෙන්වී වාසය කරනවා, මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් වෙන්වී වාසය කරනවා. එතකොට මේ ඒක තමයි සීලවන්ත ශ්‍රාවකයා. එතකොට මේ සීලවන්ත ශ්‍රාවක ඒ කියන්නේ නීති පන්සිල්. එතකොට සීලවන්ත ශ්‍රාවකයා තුල තියෙන්න ඕනේ තිසරණය. තෙරුවන් සරණ සහිත වූ සීලය තමයි ඉස්සෙල්ලා එන්නේ තෙරුවන් සරණේ පිහිටන්න ඕනේ. ඒක තමයි ශ්‍රාවකයා වෙන්නේ. ඒ කියන්නේ ඒක ශ්‍රද්ධාවක් හැටියට ගන්නවා. තෙරුවන් සරණේ පිහිටන්නේ නැතුව පන්සිල් රැක්ක පමණින් ශ්‍රාවකෙක් වෙන්නේ නැහැ. ඒකේ විශේෂත්වය කොහොමද ස්වාමීන් වහන්සේ? කියන්නේ බුද්ධ ධර්ම සංග්‍රහය බුදුරජාණන් වහන්සේ සරණ යනවා කියලා කියන්නේ උන්වහන්සේගේ අවබෝධය පිළිසරණ කර ගැනීමනේ. එහෙයි ස්වාමීන් වහන්සේ. දැන් බුදුරජාණන් වහන්සේ කියලා අපි පුද්ගලයෙක් සරණ යනවානේ. ඒකට පුද්ගල සරණක් තියෙනවානේ. මේ
පසු කාලීන ওই මෑත කාලේ මතයක් ගියා බුද්ධිය සරණ යනවා කියලා. තමන්ගේ බුද්ධිය සරණ ගියොත් ඉතින් තමන්ගේ බුද්ධිය සරණ කියලා මෙතෙක් කල් ආවේ සංසාරේ මිසක් නිවනට නෙමෙයිනේ. දැන් මෙතෙක් කල් අපි ගත්තොත් එහෙම අපේ දැනුම විසින් අපිට කරලා තියෙන්නේ සංසාර දික් කරන්න උවමනා කරන විදිහේ පසුබිමක් හදලා දෙන එක විතරමයි. ඒක තමයි බුද්ධිය සරණ කියන්නේ. ඔව් ඒකේ බුද්ධිය සරණ ගියොත් තියෙන්නේ. අද ලෝකේ කාටවත් තියෙන්නේ තමන්ගේ බුද්ධිය සරණ ගියොත් මේ ඒ කියන්නේ මේ යන ගමන දීර්ඝ විය යන නිසා මේක කෙටි කරගන්න ක්‍රමයක් නැහැ. අපි බුදුරජාණන් වහන්සේ නෙමෙයි කෙනෙක් සරණ යනවා. ඊළඟට ඒ බුදුරජාණන් වහන්සේ අවබෝධයෙන්ම දේශනා කරපු ධර්මයේ සරණ යනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සරණ යනවා. මේක තමයි තිසරණය කියලා කියන්නේ. එතකොට මේ තිසරණයට සරණ යන්න නම් ඒ බුදුරජාණන් වහන්සේ කෙරෙහි මෙයාට පැහැදීමක් ඇති වෙන්න ඕනේ. මේ පැහැදීමක් නැති නිසානේ මිනිස්සු බොහෝ දෙනෙක් මෛත්‍රී බුදුන් පැති ගෞතම බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීමක් තිබ්බනම් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පතන්නේ නැහනේ. තමන් බුදු වෙන්නකත් පතන්නේත් නැහැ. දැන් මහායාන කියන්නේ අමු බොරුවක් නේ. ඒතකොට ඒක බිහි වුණේ තමන් බුදු වෙන්න ප්‍රාර්ථනා කළේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීම නැති නිසානේ. පැහැදීම තිබ්බන සරණ යනවානේ. ඔව්. එතකොට එයා සරණ යන්න එයාගේ හිතේ ඇති වෙන්න ඕනේ චිත්ත ප්‍රසාදයක්. බුදුරජාණන් වහන්සේගේ ගුණ ගැන පැහැදීමක් ඇති වෙනවා. මේ තමයි මාගේ ශාස්ත්‍රුන් වහන්සේ. එතකොට අපි යම් කිසි කෙනෙකුගේ මාර්ගෝපදේශයක් අනුගමනය කරනවා නම් ඒ මාර්ගෝපදේශي ලබා ගන්න කෙනාට අපි කියනවා ශාස්ත්‍රු කියලා. එතකොට දැන් අපි බුදුරජාණන් වහන්සේගේ මාර්ගෝපදේශය පිළිගන්නවා නම් අපේ ශාස්ත්‍රුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ. එතකොට අපේ ශාස්ත්‍රුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වෙන්නේ මේ මාර්ගෝපදේශය අපි පිළිගන්න නිසා. එතකොට මාර්ගෝපදේශي පිළිගත්ත ගමන් අපි ශ්‍රාවකයා. ශ්‍රාවකයා වුණාට පස්සේ අපි කල්පනාව හසුරුගන්නේ අර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුවයි. අපි ඊට පස්සේ අපි අතින් පයින් දාලා මේ කතා කරලා පළක් නැහැ. ඒක කියන්නේ තමන් බුදු වෙලා වැඩකුත් නැහැ. එහෙම තමන් බුදු වීම ප්‍රාර්ථනා කරලා පළක් නැහැ. ඒ වගේම දැන් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ කෙරෙහි අපි විශ්වාසයක් ඇති කරගත්තොත් ඒ කියන්නේ මේ බුද්ධ ශාසනය විශ්වාස නැහැ කියන එකනේ. එතන සරණ කිලුට වෙනවනේ. සරණ යමක් නැහැ. සරණ කිලුට වෙනවනේ. සරණ නැහැනේ. එතකොට ගෞතම බුදුරජාණන් වහන්සේ සරණ යන්නේ ගෞතම බුද්ධ ශාසනය පිළිසරණ පතාගෙන. හැබැයි මේ අවංකව මෙයා සරණ යනවා නම් මේක. දැන් මෙයාගේ ජීවිතය තුළ මෙයාගේ කුසලතා නැත්තම් ඒකට උවමනා කරන. හැබැයි ඒ අවංකවම සරණ යෑම මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ධර්මය අවබෝධ කරගන්න උපකාරී වෙයි. මේ ජීවිතයේදී සරණ අතහැරලා නොපෙනෙන ලෝකයක සරණක් ලැබෙයි කියලා හිතන්න බෑ අපිට. දැන් මෛත්‍රී බුද්ධ ශාසනයේ පහළ වෙන්නේ දැන් මේ ලෝකෙට මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 80000 ගිය කාලෙටනේ. එහෙනම් දැන් අපිට තියෙන එකම පිළිසරණ ගෞතම බුදුරජාණන් වහන්සේ පමණයි. උන්වහන්සේගේ ධර්මයේ පමණයි. උන්වහන්සේගේ ශ්‍රාවක සංඝය පමණයි. එතකොට අපි නිහතමානී ශ්‍රාවකෙක් වුණොත් අපේ දැනුම එතකොට අපි අපේ දැනුම හසුරවන්න අපි ශාස්ත්‍රවරයෙක් තෝරගන්නවා. ඒ ශාස්ත්‍රවරයා තමයි බුදුරජාණන් වහන්සේ අපි තෝරගන්නේ. ඉතින් උන්වහන්සේ තමයි දෙවියන්ගේත් මිනිසුන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ. සත්තා දේව මනුස්සානනේ. ශාස්ත්‍රුන් වහන්සේ දෙවියන්ගේත් මිනිසුන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ. එතකොට අද අපි මේ ශාස්ත්‍රුන් වහන්සේ අතහැරලා මේ මොකද හේතුව අර සමහර අවස්ථාවල වැරදි විග්‍රහ ඇති කරගන්නවා. දැන් අපි ගත්තොත් කාලාම සූත්‍රය වගේ ඒවා වැරදි විදියට පටලව ගන්නවා. මොකද බුදුරජාණන් වහන්සේ කාලාම සූත්‍රයේදී අර කාලාම කේශපුත්ත කියන නියම් ගමේ හිටියන්නේ කාලාම වාසිකල පිරිසක්. ඉතින් ඒගොල්ලෝ බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ নানা ප්‍රකාර ආගමික මතිමතාන්තර දරන අය මේ ගමට එනවා. මේ ගමට ඇවිල්ලා කියනවා මම කියන එක තමයි හරි, අරයා කියප එක වැරදි කියලා. ඒගොල්ලෝ ඒ කාණ්ඩේ යනවා. තව කාණ්ඩයක් එනවා. ඇවිල්ලා ඒගොල්ලෝ කියනවා අපි කියන එක තමයි හරි, අර ගියපු කට්ටිය කිව්ව වැරදි කියලා. අපි තෝරගන්නේ කොහොමද? අපිට මේක පිළිබඳ සාධාරණ සැකයක් ඇවිල්ලා තියෙනවා. කවුද ඇත්ත කියන්නේ, කවුද බොරු කියන්නේ කියලා අපිට සාධාරණ සැකයක් තියෙනවා. ඒතකොට බුදුරජාණන් වහන්සේ සැකේ අගය කළා. බුදුරජාණන් වහන්සේ වදාලා කාලාමේනි සැක කළ යුතු තැනමයි කියනවා ඔහෙල සැක කළේ. සැක කළ යුතු තැනක්මයි කියනවා. විචිකිච්ඡා කළ යුතුමයි කියනවා. සැක කළ යුතුමයි කියනවා. මම හිතනවා අන්න ඒක වර්තමානයේත් අපිට ප්‍රයෝජනයි. සෝනස් ඒක මම හිතන්නේ තවත් වැදගත් වෙන්නේ දැන් හුඟක් වෙලාවට දැන් මේ පිළිබඳව මම තව සෝනස් කෙනෙක් එක්ක කතා කරගෙන හුඟක් දැන් අද කොයි හරි බණකට එහෙම යනවා නම් මම හිතන්නේ මේ අද මේ සරණ යාමත් එක මේක ලොකු තියෙනවා මේක ගැප් වෙලා තියෙන ලොකු අර්ථයක්. හුඟක් වෙලාවට මගෙන් මේ සෝනස් මගෙන් අහුව මේ දැන් ඔබ යනවා නම් කොයි හරි තැනකට මොකක් හන්දද යන්නේ කියලා. ඉතින් මට ඔක ටිකක් විග්‍රහ කරගන්න ඕන මම මොකද්ද කියලා. ඒසරේ සෝනස් කිව්වා මොකක් කට්ටිය අද කාලේ යන්නේ මේ රූපයට යනවා කියලා.
ස්වාමීන් වහන්සේ බණ දේශනා කරන රූපය යම් කිසි විදියකට ආකර්ෂණීය නම් එතනට යනවා කියලා. නැතහොත් දැනවයි කියලා මේ හඬට. නැතහොත් ඒ තමා පිළිපදින ඒ තමගේ දෘෂ්ටිය තමාගේ යම් කිසි තැනක ආහාර වල මේ මතයට ගැලපෙන හන්ද තමා මස් මාංශ වලින් වැළකිනවා. නැතහොත් කොයි හරි රුක්ක මූලගතව ඒ වගේ ඒ ආකාරය. හැබැයි මේකට අමතරව යම් කිසි දෙයක් තියෙනවා කියලා. ඉතින් මම හිතුවේ ස්වාමීන් වහන්සේගෙන් මේක අහන්න මොකද මේ තුනම වෙනස් වෙන්න පුළුවන් කියලා. රූපෙත් යනවා නිත්‍ය මේ හැම තුනම. රූපේට ආශා කරගෙන යා රූපේ නිසා රසන නිසා ධර්මයේ අහන්න යනවා කියනවනම් ඒක මිනිස්සෙකුගේ මෝඩකමක්. මොකද අනික රූපය කියන්නේ ධර්මයේ තේරුම් ගන්න මිම්මක් නෙමෙයිනේ. ඒක මෝඩකමක්. ඊළඟට මේ හඬකට ආශා කරගෙන යනවා කියන්නේ බෝඩකමක්. ඒක බුද්ධිමත් කියලා කියන්නේ නැහැ. ඒක බුද්ධිමත් කියලා කිය යුතු නෑනේ අපි දැන්. ඒක පැහැදිලිව වෙනවා. හැබැයි අපි මේකට තමයි යන්නේ. අද ඊළඟට ඒක මේ තිසරණ සරණේවත් නෑ ඊළඟට ගොඩක් දුරට යන්නේ ඒකෙන් නෙමෙයි. අද ගොඩක් කියන්නේ මේ මාධ්‍ය හරහා. මාධ්‍යයෙන් යම් කිසි කෙනෙක්ව පේනවා නම් නිතර ඊරසේ හඳුන්වන්නේ මේ රූපවාහිනී ධර්මදේශක, ගුවන් විදුලි ධර්මදේශක එහෙම හඳුන්වන්නේ. එහෙම නැත්නම් කාලීන ධර්මදේශක කියලා හඳුන්වන්නේ. එතකොට ඒකට යනවා නම් ඒක මෝඩකමක්. ඔය වෙලා තියෙන්නේ මේකයි දැන්. ඒකට නොයා අපි මොකේද යන්නේ දැන්? අන්න ඒක තමයි මම අහන්නේ ස්වාමීන් මේ කතාව. අපිට ඒක තෝරගන්න බෑනේ නේද? එහෙමනම් දැන් මිනිස්සුෙකුට එහෙනම් විශේෂ ඉවක් තියෙන්න ඕනේ. මේක ධර්මය මේක අධර්මය කියලා තෝරගන්න. ඒ විශේෂ ඉවක් යාට නැත්තම් අන්න එතන තමයි. ඒතකොට තිසරණ සරණේ මේ පංචශීලය කවුද? නැත්තම් නිතර මාධ්‍ය වලින් පේන්නේ කවුද? ඒ පේන්නේ ඕන බොරුවක් වැළඳ ගන්නවනේ. ඒ මාධ්‍ය පේන එක්කෙනා කියන. දැන් ওই සැකේ තමයි ස්වාමීන් වහන්සේ දැන් කිව්වේ. ඒ සැකේ නැති වෙන්න කරන්න ඕනේ මොකද්ද? ධර්මයේ ඉස්මතු කරන්න ඕනේ. ඒකයි මම තේරෙන භාෂාවෙන් මේක පරිවර්තනය කළේ. ධර්මයේ ඉස්මතු කරන්න කෙනෙක් නැත්තම් ඔක්කොම පාලියෙන් තියනවා තියන්න කීකේ කෑ ගන්නනේ මොකද මේ හංගන්නනේ. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ කියන්නේ සීල සමාධි ප්‍රඥාව. මම කියන්නේ මේ බුදුරජාණන් වහන්සේගේ දේශනා තේරෙන භාෂාවෙන් අපි කතා කරන්න ඕනේ. ඔය කෑ ගහනත් අන්තිමට තේරෙන භාෂාව ලියන්න පටන් ගත්තා. එතකොට මේ තේරෙන භාෂාවෙන් අපි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා දීඝනිකාය මේවා තියෙන්නේ, මජ්ක්‍ධිම නිකාය මේවා තියෙන්නේ, අංගුත්තර නිකාය මේවා තියෙන්නේ, සංයුත්ත නිකාය මේවා තියෙන්නේ කියලා බුද්ධ දේශනා එලි දැක්වුවට පස්සේ මිනිස්සු දන්නවා මේ තමයි බුදුන් වදාළ ධර්මය. එතකොට මිනිස්සු ශ්‍රාවකයන්ගෙන් අහන්න බලාපොරොත්තු වෙනවා බුදුන්ගේ ධර්මය. ඒ මොකද ස්වාමීන් වහන්සේ කියන්නේ අනිත්‍යව ඔක්කොම එතන පිහිටක් නැහැ. ඒ කියන්නේ දැන් අපි කියමු දැන් හඬ ලස්සන කෙනෙක් ඉන්නවා කියලා. හඬ නැති වෙච්ච දවසට ආයි ඉවරයි. නෑ එහෙම නෙමෙයි. ඔන්න ලස්සන හඬක් තියෙනවා. දැන් ඔයා මෙන්න බන්ට යනවා. කියලා කියන්නේ ධර්මයක් නෙමෙයි. එතකොට හඬට ආශා කරපු කෙනා බැඳගෙන අහගෙන ඉන්න තියෙන ධර්මයක් නෝන එකක් නේ. එක්ක විවේචනයක් එක්ක කට හරි බයිනවා කියමු. පළක් නැහැ. ඊට පස්සේ අපි කියමු මේ රූපේ ලස්සන කෙනා කිය ධර්මයක් නෙමෙයි. හඬ ලස්සන කෙනා ධර්මයක් නෙමෙයි. අපි කියමු ජනප්‍රිය දැන් ඔන්න එක්ක ජනප්‍රිය රූපවාහිනී ධර්මදේශක, ගුවන් විදුලි ධර්මදේශක නැත්තම් මහාචාර්ය දැන් භික්ෂුවක් වුණාට පස්සේ ඒවා භික්ෂු ජීවිතයට සම්බන්ධ ඒවා නෙමෙයිනේ. අපි ගත්තොත් දැන් ටයිටල්ස් එකක්වත් ජීවිතයට ඍජුව සම්බන්ධ නැහැනේ. ඒ ඔක්කොම සමන්ගේ පිළිගැනීම තහවුරු කරගන්න මේ ඉදිරිපත් කරන දේවල්නේ. සමාජය තුළ තමන්ව පිළිගැනීමට ලක් කරගන්න තමයි තමන්ගේ ටයිටල්ස් ඉස්සරහට දාන්නේ. ඊට අමතරව ඔකේ මුකුත් නැහැනේ වෙන අර්ථයක්. එතකොට මෙහෙම ගිහිල්ලා යා කියන්නේ අධර්මයක් නම් එතකොට අධර්මය තමයි ගන්න තියෙන මිනිස්සුන්ට. එතකොට ඒක අධර්මයක් කියලා තෝරගන්න යා ධර්මය අහලා නැත්තම් මොකද වෙන්නේ? ඒක තමයි ප්‍රශ්නේ. ඒතකොට තිසරණ සරණ යම කොහෙත්ම මෙතන සරණ පිහිටන්නේ නැහැ නේද? එතකොට සරණ ලැබෙන්නේ කොහොමද? දැන් සරණ ලැබෙන්න නම් බුදුරජාණන් වහන්සේ ගුණ වශයෙන් හඳුන්වා දෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ මේ කාරණා නිසා අරහං වනසේක, සම්මා සම්බුද්ධ වනසේක, විද්‍යාචරණ සම්පන්න වනසේක, සුගත වනසේක, ලෝකවිදූ වනසේක, අනුත්තර පුරුෂ ධම්මසාරති වනසේක, සත්තා දේවමනුස්සානං වනසේක, බුද්ධ වනසේක, භගවා වනසේක. මේ ගුණ පහදලා දෙන්න ඕනේ. එහෙම නැතුව මේ පන්සල් නැති කරන අසුබ දැම්මා ඔකට යන්න එපා කිය බැන හිටියොත් එයාට අහන්න ධර්මයක් නැහැනේ. ඒ දැන් අපිට වමනා කරන්නේ පුද්ගලියක් නෙමෙයි. අපිට වමනා කරන්නේ ධර්මයක්. ඔය කියන්නේ සෝයනාස කියන්නේ අර ඔයට සමාන අදාළ එකක් තියෙනවා මේ ධර්මය මේ දේශකයන්න් ධර්මෙ දෙන අපිට ලැබලා දෙන මේ ස්වාමීන් වහන්සේ මාර්ගයේ ගිය කෙනෙක් මාර්ගයේ යන කෙනෙක් මාර්ගයේ ගිය කෙනා බුද්ධ දේශනා මෙහෙමයි තියෙන්නේ. බුද්ධ දේශනා තියෙන්නේ මෙහෙමයි. ගිහිනමුප කරුන්තාන නිච්ච මාමිස දානතෝ. මහණෙනි මේ නිතර චීවර පිණ්ඩපාත සීනාසන ගිලාන ප්‍රත්‍යකින සිවපසෙන් උපස්ථාන කරන ගියයන්ට කරෝත ධම්ම දානේන තේසම් පච්චූපකාරකං. ඒ අයට ප්‍රති උපකාරයක් හැටියට ධර්මයෙන් දන් දෙන්න කියනවා. ධර්ම දානය කරන්න කියනවා.
එතකොට ධර්මයේ කියලා අදහස් කළේ භාග්‍යවතුන් වහන්සේ මනාකොට මුලමදාක පිරිසුදු ලෙස දේශනා කරපු ධර්මයයි. වෙන ධර්මයක් නැහැනේ. දැන් මම අර කාලාම සූත්‍රයේ කතාව කිව්වේ කාලාම සූත්‍රයේ සැක ඉපෙද්දෙන කාලාමිය. එතකොට බුදුරජාන් වහන්සේ වදාළේ ඒත තුම්මේ කාලාම ඒක දේශනා කළා මේ කාලාමේනි පරම්පරාවෙන් ආවා කියලා ගන්න එපා, අනුශ්‍රවණයෙන් ආවා කියලා ගන්න එපා, අපේ පොත්වල තියෙනවා කියලා ගන්න එපා, මේ ගරු කටයුතු කෙනෙක් කියපු එකක් කියලා ගන්න එපා, මේ අපගේ ගුරුවරයාණේ කියලා ගන්න එපා, තමන්ගේ දෘෂ්ටියට මතවාදයට ගැලපෙනව නිසා ගන්න එපා කියලා මේ වගේ විස්තරයක් ආවා. ඉතින් මේක පටලවගත්ත සමහරු බුදුරජාණන් වහන්සේ දේශනා කළත් ගන්න එපා කිව්වයි කියලා. එහෙම නෙමෙයි තියෙන්නේ. ඊට පස්සේ මේ සූත්‍රයේ තියෙන කාලාමේනේ මේ අහනවා ලෝභය කියන්නේ කුසලයක්ද අකුසලයක්ද කියලා. ඒගොල්ලෝ කියනවා අකුසලයක් ස්වාමීනි. ද්වේෂය කියන්නේ කුසලයක්ද අකුසලයක්ද කියලා අහනවා. ස්වාමීනි අකුසලයක් කියනවා. මෝහය කියන්නේ කුසලයක්ද අකුසලයක් කියනවා. එතකොට කියන යමක් අහලා ඒ අකුසලයේ ඇවිස්සෙනවා නම් ඒක ධර්මයේද අධර්මයේද කියලා අහනවා. ඒක අධර්මයක් කියනවා. එතකොට ලෝභය තියෙනවා නම් ඒ ලෝභයේ ඇවිස්සෙනවා නම් යමක් අහලා යම් ද්වේෂයක් ඇද්ද ද්වේෂය ඇවිස්සෙනවා නම් යම් මොහයක් ඇද්ද මොහය ඇවිස්සෙන එක අධර්මයක් කියනවා. එතකොට අහනවා අලෝභ දෝසාමෝ අකුසල්ද කුසල්ද කියනවා. ස්වාමීනි කුසල් කියනවා. ආන්ගේ කුසල් ගැන ඇහුවොත් කුසල් වැඩෙන දෙයක් ඒක ධර්මයක් කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මයින් මිම්ම ඕක තමයි. යමක් අහලා ඒ ඇසීම තුළ එයාගේ උපන් ලෝභය දුරු වෙනවාද? එයාගේ ද්වේෂය දුරු වෙනවාද? මෝහය දුරු වෙනවාද? ඒක බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි. යමක් අහලා නැති ප්‍රශ්න අරුබුදයක් හට ගන්නවද? නැති ද්වේෂයක් එනවද? නැති මුලාවක් එනවද? නැති ලෝභයක් එනවද? ඒක අධර්මයයි කියනවා. එහෙමයි ධර්මය අධර්මය තෝරගන්න මිම්ම දීලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ. එතකොට මේ මිම්ම හඳුනාගත්තට පස්සේ අපිට මේ එකක්වත් ප්‍රශ්නයක් හටගන්නේ නැහැනේ. දැන් සම්මාදිට්ඨි සූත්‍රයේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ විස්තර කරන්නේ කොහොමද? අකුසලංච පජානාසි අකුසල මූලංච පජානාති අකුසලංච පජානාති. ඊළඟට තියෙනවා කුසලංච පජානාති කුසල මූලංච. එතකොට යම් කෙනෙක් අකුසලයක් දන්නවා නම් අකුසලිය හටගන්න මුල් වෙන දේ දන්නවා නම් කුසලයක් දන්නවා නම් කුසල හටගන්න මුල් වෙන දේ දන්නවා නම් සම්මාදිට්ඨිය කියනවා. එතකොට මනුෂ්‍යයන් කෙරෙහි අපි කරුණාව තියෙනවා නම් ඕකනේ අපි කියා දෙන්න ඕනේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේ මේ කුසල අකුසල පිළිබඳ විග්‍රහය කළේ ඒක උන්වහන්සේගේ අවබෝධයනේ. එතකොට මේ අවබෝධي විස්තර කරලා අපි කිව්වොත් මෙන්න ශාස්ත්‍රුන් වහන්සේ සරණ යන්න කියලා අපිට මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පටලව ගන්න ඕනෙත් නෑ මෙතනට. තමන්ගේ බුද්ධත්වයට පටලව ගන්න ඕනෙත් නෑ. ඒ අපිට ශාස්ත්‍රුන් වහන්සේ නමක් ඉන්නවනේ. එතකොට මේ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙහෙමයි කියලා කිව්වහම උන්වහන්සේ සරණ යන්න ගන්නන්න පුළුවන් ශ්‍රාවකයෙකුට. ඊට පස්සේ උන්වහන්සේ වදාළ ධර්මයක් තියෙනවානේ. හරි ලස්සන දේශනාවක් තියෙනවා මේ බුදුරජාණන් වහන්සේගේ මේ පරිනිබ්බාන සූත්‍රය. පරිනිබ්බාන සූත්‍රයේ මේ අර චාපාල චෛත්‍ය ස්ථානයේ ළඟදී උන්වහන්සේගේ ආයු සංස්කාර අත්හරිනවා. ඒ කියන්නේ උන්වහන්සේට තිබුණා මේ ආයු සංස්කාර කියන මේ සංස්කාරය උන්වහන්සේට තිබුණා මේ ඉර්ධිපාද බලයෙන් වර්ධනය කිරීමේ කුසලතාවයක්. එතකොට උන්වහන්සේ ඉර්ධිපාද බලයෙන් වර්ධනය කිරීමේ කුසලතාවය අතහැරියා. අතරලේ දිගටම උන්වහන්සේගේ ආයු සංස්කාරය උන්වහන්සේ සීමා කළා මාස 3කට. සීමා කළා ඊට පස්සේ අර භික්ෂු සංඝයා රැස් කළා. රැස් කළා දේශනා කළා මහණෙනි මා විසින් විශිෂ්ට ඥාණයෙන් දැන. ඒ කියන්නේ අභිඥාය. විශිෂ්ට ඥාණයෙන් දැන අවබෝධයෙන්ම දේශනා කරපු ධර්මයේ ඔබ හොඳට දරා ගන්න, පාඩම් කරගන්න, ප්‍රගුණ කරන්න, හැසිරෙන්න කිව්වා. මහණෙනි මා විසින් මෙතෙක්කල් ඔබට විශිෂ්ට ඥාණයෙන් දේශනා කළා වූ ධර්මයේ කුමක්ද කියලා උන්වහන්සේම දේශනා කරනවා. චත්තාරෝ සතිපට්ඨාන, සතර සතිපට්ඨාන. චත්තාරෝ සම්මප්පදාන, සතර සම්මප්පදාන. චත්තාරෝ ඉද්ධිපාදා, සතර ඉද්ධිපාද. පංච ඉන්ද්‍රියානි. ඒ කියන්නේ ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන පංච ඉන්ද්‍රිය. පංච බලානි. ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන පංච බල. සප්ත බොජ්ජංග. සති, ධම්මවිචේ, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මහණෙනි මේක මම දේශනා කළේ කියනවා. එතකොට සූත්‍ර දේශනා එකක් ගන්න හැම එකක් බැලුවම පේනවා මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම තමයි දේශනා කරලා තියෙන්නේ. එතකොට අපිට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න මහන්සි වෙලා තියෙන්නේ මේ කාරණේයි කියන කාරණේ හැමතිස්සෙම සූත්‍ර වලින් ඔප්පු වෙනවා නම් ඊට පස්සේ අපි ඒක බුද්ධ දේශනා හැටියට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම සංඛ්‍යාත වූ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අපි කියන මෙන්න මේ ධර්මයේ සරණ යමු. මේක ශ්‍රේෂ්ඨ වූ ධර්මයයි. ඒතර අපේ සරණ යන ධර්මයකුත් තියෙනවා. ඊළඟට මේ ධර්මයේ සරණ ගියපු, ඒ ධර්මයේ පුරුදු පුහුණු කරපු, ධර්මයේ හැසිරුණු ශ්‍රාවකයන් ඉන්නවා.
මාර්ගස්ත ඵලස්ත. මාර්ගයට පැමිණුණු ඵලයට පැමිණුණු. එතකොට මේ මාර්ගස්ත ඵලස්ත ශ්‍රාවක සංඝයා අතර අග්‍ර රහතන් වහන්සේ. ඒත් රහතන් වහන්සේලාගේ නංගොත් වශයෙන්ුත් තියෙනවා. ඒ රහතන් වහන්සේලාගේ කුසලතා වශයෙන්ුත් තියෙනවා. ඒ රහතන් වහන්සේලාගේ චරණ වශයෙන්ුත් විස්තර වෙනවා. එතකොට මේ රහතන් වහන්සේලා ශ්‍රාවකයෝ අනිත් මාර්ගඵලලාභී ශ්‍රාවකයන් ගැන විස්තර වෙනවා. එතකොට අපිට පිටේ ප්‍රසාදයක් ඇති වෙනවා. එහෙනම් ඒකාන්තයෙන් මේ ධර්මයේ මේ ගුණ සත්‍යයක් ඒ ගුණ ලැබිලා තියෙනවා රහතන් වහන්සේලාට. එහෙනම් අනිවාර්යයෙන් මේ උන්වහන්සේලා තුල සංඝයා තුල යම් ගුණයක් භාග්‍යවතුන් වහන්සේ විග්‍රහ කළාද මේක තියෙනවා. එහෙනම් පිරිසක් ඇරිට සරණ යන්න ඒ සංඝයා ශ්‍රේෂ්ඨයි. එතකොට එයා බුදුරජාණන් වහන්සේ සරණ යනවා, ධර්මය සරණ යනවා, සංඝයා සරණ යනවා. මේ සරණ ගියපු කෙනා ප්‍රඥා සම්පන්න ශ්‍රාවකයෙක්. එතකොට ඒ ශ්‍රාවකයා තමයි පංචශීලී සමාදන් වෙන්නේ. පංචශීලී සමාදන් වුණාට පස්සේ පංචශීලී ආරක්ෂා කර ගැනීම එයා සතු එකක්. එතකොට එයාට අර බේස් එකක් වගේ තියෙනවා. බේස් එකක් තියෙනවා. එතකොට දැන් එයා විශ්වාස කරන්නේ දැන් ඒ බුදුරජාන් වහන්සේගේ ධර්ම විශ්වාස කරනවා නම් එයා කවදාවත් මේ ඊට පස්සේ එයා යන්නේ කර්මඵල විශ්වාස කරගෙනනේ. එතකොට පංචශීලය කඩන්නේ නැහැ. පංචශීලයේ කැඩුනත් යා අපි කියමු යාගේ සති සම්පජඤ්ඤය දුර්වල වීමෙන් එයාගේ පංචශීලය යම් කිසි විදිහකින් කැඩුනා කියමු. එයා වහාම ඒක පිළිසකර කරගන්නවා. ඒ පිළිසකර කරගන්නේ යාට කර්ම පිළිබඳ එයාට විශ්වාසය තියෙන නිසා. එතකොට මේ දැන් කර්ම පිළිබඳ විශ්වාසය තියෙනවා නම් පින කිරීමෙන් පින රැස් වෙනවා, පව කිරීමෙන් පව රැස් වෙනවා කියලා දැන් බුද්ධ දේශනා පෙන්වා දෙනවානේ. බුදුරජාන් වහන්සේ පෙන්වා දෙනවා. හරි ලස්සනට පෙන්වා දෙනවා මේ සචේ භායසි දුක්ඛස්ස සචේවෝ දුක්ඛමප්පියං මාකත්ත පාපකං කම්මං ආදීවා යදිවා රහෝ. ඉතින් ඔබ දුකට බය නම් දුකට අප්‍රිය නම් මාකත්ත පාපකං කම්මං පව් කරන්න නම් එපා ආදීවා යදිවා රහෝ. ඒ කියන්නේ මේ එලිපිට කරන්නත් එපා කියනවා, මේ රහස කරන්නත් එපා කියනවා. ඒතර අපිට මේකෙන් පේනවා මේ පව් කියන එක නොකර යුතු දෙයක්. එතකොට පව් දැන් අපි කියමු සාධාරණ මිනිසියෙකුට නිନ୍ଦා අපහාස කරනවා. කරුණ විමසීමකින් තොරව, හොයා බැලීමකින් තොරව, අධ්‍යයන කිරීමකින් තොරව. ඒතකොට ඊර්ෂ්‍යා පරවසන එක කරන්නේ. ඒතකොට පව් ඒ කියන්නේ පින්පව් පිළිගන්නේ නැති කෙනෙක්. එතකොට මේ නැත්තම් මේ යහපත් දෙයට ගරහනවා, යහපත් දේ වළක්වනවා. ඊළඟට තමන් දෘෂ්ටිගතික වෙලා මොනවා හරි දැන් අපි එළොලිපති පස්සෙත් එහෙමයි. අපි ගත්ත බඩ සුද්ධ කරලා අපිට කුසල් වඩන්න බෑනේ. ඒක බඩ සුද්ධ කිරීම පිළිබඳ ප්‍රශ්නයක් නේ. ඉතින් එහෙම වුණා කියලා සිත කය වචනේ පිරිසිදු වෙන්නේ නෑනේ. අපි ගත්තොත් මහත්තයා මේ ශාරීරියේ ස්වභාවයෙන්ම අපවිත්‍ර දෙයක්. මේ අපවිත්‍ර දේ අපි කොච්චර පවිත්‍ර කරන්න හැදුවත් ඒක විසඳන්න බෑ. ඒ කියන්නේ මේක පවිත්‍ර කරලා ඉවර කරන්න බෑ දැන්. ඒක නිසා තමයි බුදුරජාන් වහන්සේගේ කාලේ බුදුරජාන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට පැනෙන්නේ මාසෙකට දෙපාරක් නෑවම ඇති කිව්වා. දැන් අපිට දවස් දෙකක් නොනා ඉන්න බෑනේ. සමහරට මේ පරිසරයයි ආහාර පානීය වෙනසක් වෙන්නේ නැති. නමුත් ඒ කාලේ දවස් 15කට වතාවක් ස්වාමීන් වහන්සේනමක් පම්පහස් වෙලා තියෙනවා. එතකොට සමහර විට දැන් අපි දැන් බැලුවොත් එහෙනම් ඇඟෙන් සෑහෙන මේ දුර්ගන්ධයක් හමනුනත් ඉඳ තියෙනවා. නමුත් උන්වහන්සේගේ කායික ක්‍රියා පිරිසිදුයි. වාචික ක්‍රියා පිරිසිදුයි. මානසික ක්‍රියා පිරිසිදුයි. ඒකට බුදුරජාණන් වහන්සේ වචනයෙන් පාවිච්චි කළා තංසිනාන මනෝදකං. ඒක තමයි කියනවා ජලයේ නැති ස්නානය. ජලයේ නැති ස්නානය කියනවා පිරිසිදු කාය කර්ම, පිරිසිදු වචී කර්ම, පිරිසිදු මනෝ කර්ම. එතකොට කායික මේ ශාරීරික තියෙන අපවිත්‍රභාවය කවදාවත් අපිට ඉවර කරන්න බෑ. ඒ කියන්නේ ඒක පවිත්‍ර කරලා පිරිසිදු කරලා ඉවර කරන්න බෑ. මේ දැන් නාලා එනවා මේ දාඩිය දානවා. මේ දැන් මේ දත් බැඳලා පොඩ්ඩක් වෙලා නිකන් හිටියොත් මේ කටකඳ ගහනවා. අර සයන්ස් කියන කොස්මෙටික් එකක් කියලා බාහිරව කරන එකක් කියලා. එතකොට බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාවේ වටිනාකම තියෙන උතනින් තමයි. සයන්ස් මේකටම හරියන එකක් තමයි සයන්ස් මම ස්වාමීන් වහන්සේ මෙතනට ආපුහම තමයි මේ අපි බැලුවේ මේ අර තේරි ගාතාවලක් තියෙනවානේ තාලපුට ස්වාමීන් වහන්සේ ගැන මේ අන්න එතන මම හිතන්නේ මේක මාධ්‍යයටත් අයිති එකක් හන්දා මේ පැත්තකින් එක විදියකට එක කෝණයකින් බලනකොට මේ මෙතන මේ රංග දැක්වීම රංගපෑම ඒක උඩ මේ තනක්ගේ සිත සැනසීමෙන් තමාට එකෙන් පිනක් ඇති වෙනවාද කියන එක. දැන් ඔක ඉන්නවනේ තාලපුට ඔව් තාලපුට මම හිතන්නේ ඔක තියෙන තාලපුට සූත්‍රය. තාලපුට සූත්‍රය ඔක තියෙන්නේ. තාලපුට කියන්නේ නළුවෙක්. එයා මේ බුදුරජාණන් වහන්සේ හම්බෙන්න එනවා. ඇවිල්ලා කියන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ අපිට අපේ ආචාර්ය ප්‍රාචාර්යවරු උගන්ලා තියෙන්නේ අපි මේ රංගනේ යෙදිලා මිනිස්සුන්ව සන්තෝෂ කරනවා. ඒ රංගනේ යෙදිලා මිනිස්සුන්ව සන්තෝෂ කිරීම තුළ මිනිස්සුන්ගේ පිනවීම තුළ අපිට පිනක් රැස් වෙනවා.
මේ පිනෙන් අපි මරණය මතේ මේ දිව්‍ය ලෝක මොකද්ද දිව්‍ය ලෝකක නමක් කියලා මෙන්න මේ අසවල් දිව්‍ය ලෝක උපදිනවා කියලා අපි ගැන අපිට විස්තර කරලා තියෙනවා. ඒ නිසා අපි හරි සතුටින් මේ මිනිසුන්ගේ හිනස්සනවා මේ සතුට කරනවා කියනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ මේක ඇත්තම අපිට සිද්ධ වෙනවද කියලා අහනවා. අනේ අහන්න නම් එපා කියලා ඕක. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මම ඕකට උත්තර දෙන්න කැමති නෑ වෙන එකක් අහන්න කියනවා. ඉතින් මෙයා තුන් පාරක්ම ඒක අහනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා තාලපුට ලෝභය කියන්නේ අකුසල මූලයක්. ද්වේෂය කියන්නේ අකුසල මූලයක්. මෝහය කියන්නේ අකුසල මූලයක්. මේ අකුසල් වලින් තමයි මේ අකුසල මූලෙන් තමයි පුද්ගලයෙකුට මේ සංසාරයේ දුකටපත් වෙන භයානක ක්‍රියාවකට අකුසල ක්‍රියාවන්ට මේ පුද්ගලයා පෙළඹෙන්නේ. ඒ කියන්නේ සවනස අර කිව්වනම් අර පෙළ ගැසීමේ ඇවිස්සීමක් වෙන්නේ. එතකොට දැන් යම් කිසි කෙනෙක් රංගනයකදීලා තව කෙනෙක් තුල අවශ්‍ය නොවන රාගය. රංගනයකදීලා තව කෙනෙක් තුල අවශ්‍ය නොවන ද්වේෂය. රංගනයකදීලා තව කෙනෙක් තුල අවශ්‍ය නොවන මෝහය. ඒ අවශ්‍යලා තියෙන යාගේ අකුසල් ටික. ඒතකොට මේ අකුසල් ටික ඇවිස්සීම තුල එයා හිතනවා නම් එයාට පිනක් රැස් වෙනවා කියලා. ඒක යාගේ වැරදි අදහසක්. ඊළඟට එහෙම අකුසල අවසල ඒ හිතුවෙන් එයා දෙවියන් අතර උපදිනවා කියලා හිතනවා නම් ඒක යාගේ මිත්‍යා දෘෂ්ටි කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ තාලපොට මිත්‍යා දෘෂ්ටිකයාට නිරේහෝ තිරිසන් යෝනි ඇර උපදින්න වෙන තැනක් නැහැ කියනවා. ඒකට බිම්ම මොකද්ද ස්වාමීන් වහන්සේ? ඒ වගේ ඇවිස්සීමේ කියන්නේ කොයි ඒකෙන් දැන් අපි ගත්තොත් දැන් අපි දන්නොත් දැන් ලංකාවේ ලෝකේ කලාව නාමින් අපි කලාව නාමින් ඔය වැඩි හිටියන්ට පමණයි කියලා කියනවා. කලාවේ නාමින් එක ජරාව තියෙනවනේ. ඒ ගොඩාක් දුරට අපි ගත්තොත් මාධ්‍ය වලින් උනත් වර්තමානයේ ශ්‍රව්‍ය දෘශ්‍ය නොඑක් මාධ්‍ය වලින් මිනිස්යාගේ රාගය අවසනවනේ. මිනිස්යාගේ කියන්නේ මේ රාගයනේ මිනිස්යාගේ ප්‍රශ්නෙත්. ඒ ප්‍රශ්නේම නවසන්නේ. එතකොට ද්වේෂනේ ප්‍රශ්නේ. ඒකනේ අවසන්නේ. ඇත්තට සවනස එහෙම කියනකොට හුඟක් වෙලාවට කියන්නේ දැන් අපිට මතකයි අර එක කාලෙක ඔය පුවත්පත්වල තිබ්බේ සල්ලි උපයන මාර්ගයක් තියෙනවා නාලිකාවක පෙන්වන්න ඕන නම් කියනවා මේ රූපානි මියහම් බෙම්මගේ මේ ඔලුවට ආවේ දැන් ඒකෙත් කියලා තිබ්බේ මිනිස්සු වැඩියෙන් බලන්න කැමති ලේ වැගිරීම ඔය වගේ තමයි රාගය ඔන්න ඕවනි දේවල් තමයි කියලා. තමයි ඒ වගේ දේවල් දැන් අපි දැන් ධර්මයක් අහපු නැති කෙනෙක් විශේෂයෙන්ම බලන්නේ ජනතා ආකර්ෂණය ලැබෙන්නේ මොකෙන්ද ඒකින් කරන්නේ? ආකර්ෂණය ජනතා ආකර්ෂණය ලැබෙන්නේ ඇඳුම් නැතුව හිටියෝ නම් එයා ලෑස්ති ඇඳුම් නැතුව ඉඳලා ආකර්ෂණය ගන්න. ජනතාව ආකර්ෂණය ලැබෙන්නේ යටිගිරියෙන් කෑ ගැහුවොත් නම් එයා කැමති යටිගිරියෙන් කෑ ගහලා ආකර්ෂණය ගන්න. ජනතාව ආකර්ෂණය වෙන්නේ එයා අසභ්‍ය වචන වලින් කෑ ගහලා මිනිස්සු විනාශ වීමට නම් එයා කැමති ඒක කරන්න. ඒතර එයාගේ බලාපොරොත්තු තියෙන හරියම පුංචි දෙයක්. මොකද ජනතා ආකර්ෂණය ලබා ගැනීම විතරමයි. ඒතර මේ ජනතා ආකර්ෂණය ලබා ගැනීමදී එයා පාවිච්චි කරන්නේ ජනතාව තුළ තියෙන අර දුර්වලතා. එක්ක රාගය අවශ්‍ය ගන්න එක. රාගය ඇවිසීම. එක්ක ද්වේෂය ඇවිසීම. එක්ක මොහය ඇවිසීම. එතකොට ධර්ම දේශනා කිරීම ඊට හාත්පසින් වෙනස්. ධර්ම දේශනා කළෙත් රාග, ද්වේෂ, මොහ ප්‍රහාණය වෙන දෙයක්. බුදුරජාන් වහන්සේගේ ධර්මයේ ලොකු වෙනසක් තියෙනවා දෙවල්. ඔව්. දැන් කාලින බණක් ගත්තොත් ඒ කාලින බණ ඒක නෑ. බුදුන්ගේ ධර්මයට වඩා වෙනස් එකක් තියෙනවා. කාලින ධර්මයේ තියෙන විවේචන, විචාර, බැනිලි, ගෝරනාඩු. එතකොට ඒක තුලත් අර අකුසලයේම සිද්ධ වෙනවා. ඒ අකුසලයේ මිනිස්සු සමාදම් කරනවානේ. සමහර අවස්ථාවල මිනිස්සුන් හිනස්සනවා, බාල විදිහට හිනස්සනවා, කට ඇද කරලා හිනස්සන එක ක්‍රමෙන් හිනස්සනවානේ. මේව හිනස්සනකට ඒක සාමාන්‍යයෙන් ওই තාලපොට කරපු වගේ වැඩක් තමයි ඒකට. එතකොට ඒකෙන් එතන තමයි මේ අපි හිර වෙලා ඉන්නේ නේ. එතන මිනිස්සු හිර වෙලා ඉන්නේ. මටත් ඒකයි තිසරණ සරණ මේ බොහොම පහත් ඒ කියන්නේ පහත් කියන වචනේ වැරදි එතන. ප්‍රාථමික සරල දෙයක් අපිට වටහා ගන්න බැරි වෙච්ච තැන ඉඳන් එතන ඉන්නේ දැන් අපිට වෙලා තියෙන්නේ දැන් ඒක ඇත්තෙන්ම මේ අපි අර ඒකයි මම කිව්වේ අර නිවැරදිවම අපි තේරුම් ගන්න ඕනේ ඉස්සල්ලාම තේරුම් ගන්න ඕනේ අකුසල් කුසල් කියන දෙක විග්‍රහ කර ගන්න ඕනේ ඉස්සල්ලා ඊට පස්සේ අපේ ක්‍රියාව තුළ අපේ ප්‍රකාශ තුළ අපේ වචන තුළ තව කෙනෙකුට අකුසල් හට නොගන්න විදිහට අපි ඒක කළ යුතුයි ඒ කියන්නේ දැන් බුදුරජාන් වහන්සේගේ ධර්මයනේ දැන් අපි ගත්තොත් මොන දැන් අපි බණක් කියන්නේ යනවා. ඕනේ දැන් මිනිස්සු ඔක්කොම බිම වාඩි වෙලා. දැන් අපිට මේ බෙර ගහලා මේ පාවඩ එලලා පා සෝදලා පුටුවකට ඉදි දාලා උසාසනයක තියලා මේ ඔක්කොම සලකන්නේ බුදුන්ගේ ධර්මයක් අහන්නනේ. දැන් එතකොට අපි කියන්න ඕනේ අපේ දෙයක් නෙමෙයිනේ. එතනදි කියන්නේ බුදුරජාන් වහන්සේගේ ධර්මයක්. එතකොට බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනාව මෙසේ වදාලා භාග්‍යතුන් වහන්සේ මේ ගුණයන්ගෙන් යුක්තයි මේ ධර්මයක් උන්වහන්සේ දේශනා කළේ උන්වහන්සේගේ ශ්‍රාවක සංඝයා මේ වගේ සසර ගමන ගැන උන්වහන්සේ පෙන්වා දුන්නා මෙන්න මේ විසඳුමක් දුන්නා කියලා ඒක හඳුන්වලා දීම තුළ ඒක අහගෙන ඉන්න කෙනෙකුට අහගෙන ඉන්න කෙනාට බුදුරජාණන් වහන්සේ එනං ඒකාන්තයෙන්ම සරණ යාමට සුදුසුයි එහෙනම් අපි සරණ ගියා හරි කියලාට තේරෙන්න ඕනේ ධර්මයේ එහෙනම් උතුම් දෙයක් සරණ යන සුදුසු දෙයක් අපි ධර්මයේ සරණ ගියේ ඒකත් හරි
ශ්‍රාවක සංඝයා අපි සරණ ගියේ ඒකත් හරි. සසර කියන්නේ එහෙනම් මේ රාග දේශ මොහොම දිගින් දිගට පවත්තන එකක්. මේක තුල සතර අපායට යන ගමනක් තියෙනවා. එහෙනම් මේකෙන් මිදෙන ධර්මයක් දේශනා කළා. එහෙනම් මේකට අපි පහදින්න ඕනේ කියලා ධර්ම දේශනාව සාර්ථකයි. ඒක උනේ නැත්තම් කොහොමද ධර්මයක් සාර්ථක වෙන්නේ? ඒතර ඒ ධර්මයේ සාර්ථක වුණාට පස්සේ ඒ ධර්මයේ ජනතාව බුද්ධිමත් අය අතර ජනප්‍රිය වෙන්න පුළුවන්. ඒතර ජනප්‍රිය වෙන්නේ පුද්ගලයෙක් නෙමෙයි. ඒ ධර්මයයි. දැන් යම් දවසක අපි අධර්මයක් කිව්වොත් බුද්ධිමත් මිනිස්සු ඒක ගරහනවා. ඒ ධර්මය අධර්මය කියන එක තෝරාගන්න යම්කිසි ප්‍රමාණයකට ධර්මයේ ඉස්මතු වීමක් තියෙනවනේ. යම්කිසි ප්‍රමාණයක ඉස්මතු වීමක් තියෙන නමුත් බුද්ධිමත් අය විතරයි මේක තේරුම් ගන්න. දැන් අපිට ගොඩාක් දුරට අපිට තියෙන මේ මං හිතන්නේ වර්තමානයේ අඩුවක් තමයි දැන් විශේෂයෙන්ම මාධ්‍ය ක්ෂේත්‍රයට ඇවිල්ලා තියෙන ගොඩක් තරුණ අයනේ. ඒගොල්ලන්ට අර ධර්මයේ පිළිබඳ දැනුමක් නැහැ. එතකොට ළඟ ඉන්න කෙනෙක් මොකද්ද කියන්නේ ධර්මයේ මේක ධර්මයක් කියලා ඒක අය අහනවා. මේක අධර්මයක් කියනවනේ ඒක. එතකොට මොකද වෙන්නේ? සමහරට අපි ධර්මයේ කියලා අධර්මයේ ගන්න පුළුවන්. අධර්මික ධර්මයේ අතාරින්න පුළුවන්. මේ හානිය තියෙනවනේ. ඉස්ලාමයන්සේ ඒක තමයි දැන් මංගල සූත්‍රය ගත්තොත් එහෙම දැන් සාමාන්‍යයෙන් කියන අසේවනාච බාලානම් පටිච්චානන්ත සේවනා කියන එක ඒක මුලට දාලා තියෙන ওই හේතුව හඳුනන. ඒක නිසාමනේ දාලා තියෙන්නේ. මොකද දැන් බාලයන්ගේ ආශ්‍රයනේ මේ ලෝකෙ වැඩි. දැන් සත්පුරුෂයෙක් ආශ්‍රය කළොත් තමයි මේ සත්පුරුෂයා හැමතිස්සෙම බලන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පහදවන්න. ධර්මයේ කෙරෙහි සිත පහදවන්න. ශ්‍රාවක සංඝයා කෙරෙහි සිත පහදවන්න. ඉතින් ඒ කෙනාට සිත පැහැදුනොත් ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පෙන්වා දෙන එක තැනක මහණෙනි ආනන්ද හාමුදුරුවෝ දේශනා කරන්නේ ආනන්දය තථාගතයන් වහන්සේ කෙරෙහි ඔබ කියන ආනන්දය ඔබ අන්‍යයට හිතයිශී නම් අන්‍යයට අනුකම්පා නම් අන්‍යයට ස්නේහවන්ත නම් තථාගතයන් වහන්සේ කෙරෙහි සිත පහදවන්න කියනවා. ධර්මයේ කෙරෙහි සිත පහදවන්න කියනවා. සංඝයා කෙරෙහි සිත පහදවන්න කියනවා. දැන් මේ සිත පහදවන එක අපි කරන්නේ නැතුව තථාගතයන් වහන්සේ කෙරෙහි සිත පහදවන්න කිව්වට පස්සේ දැන් අපිත් මහාන වෙලානේ ඉන්නේ. දැන් අපි මහාන වෙලා තියෙන අපේ දෘෂ්ටියක් ගෙනියන්න නෙමෙයිනේ. දැන් අපි පොඩි කාලේ අපි කියමු අපි තේරෙන්නේ නැති කාලේ මහාන වුණා කියලා. මහාන වෙලා තියෙනත් අපි අපේ දෘෂ්ටියක් ගෙනියන්න නෙමෙයි. අපේ සංස්කෘතිය ගෙනියන්නත් නෙමෙයි. අපේ රටක් ජාතියක් නියෝජනය කරන්නත් නෙමෙයි. අපි මහාන වෙලා තියෙන්නේ බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වෙන්නයි. එතකොට මේ ඉලක්කේ නැති වුණාම ඒ සමාජයේ නොයේක් මේ හැලහැප්පිලි වලට භාජනය වෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ හරියට මේ වේරම්භ වාදයට අහුවෙච්ච කුරුල්ලා වගේ කියනවා. කියන මහණෙනි අර මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ගැන විස්තර කරමින් තියෙනවා. මොකද ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලැබෙනවනේ මේ සමාජය තුළට නොයේක් අරුබුද හදාගෙන කැපිපේනකොට. දැන් අපි ගත්තොත් සමාජය තුළ කාට හරි බයිනවා නම් දිගටම මේ බයින එක්කනට සමාජය ටික කලකින් තැනක් තියෙනවා. පිළිගන්නවා. දේශනාවට කතා කරන යාට එන්න කියලා. එතකොට අනිත් එක්කන බලන එහෙනම් අර එයාට පිළිගැනීම ලැබුණේ බැනිල්ල නිසා. එතකොට පිරිසක් රැස් කළ ප්‍රසිද්ධියේ ලොකු විවේචනයක් කළොත් ඒ විවේචනය තුළ අපි හිතනවා එයා වීරයෙක් කියලා. ඒතර අර තාලපුර රාතන් වහන්සේගේ ඒ වගේ විපතක් නේ තියෙන්නේ. ඊට පස්සේ මොකද මේ වීරත්වය කියලා හිතන ඊට පස්සේ මිනිස්සු පිළිගන්නවා මෙයා හරි කෙලින් කතා කරන කෙනෙක් හරි බය නැතුව කතා කරන කෙනෙක් කියලා. ඒකේ වීරත්වයනේ මේක නීච බව. වීරත්වය කියන්නේ ඒක නෙමෙයි. වීරත්වය කියලා කියන්නේ කුපන්න අකුසල් ප්‍රහාණය කරන දරන වීරිය. ඊළඟට තීන අකුසල් ප්‍රහාණය කරන තියෙන වීරිය. ඊළඟට නූපන් අකුසල් නූපදන්න කරන නියම වීරිය එයා තමයි. එතකොට ඊළඟට මේ නූපන් කුසල් උපදව ගන්න දන්න වීරිය. උපන් කුසල් වඩා දිනු කරන වීරිය තමයි වීරය කියන්නේ. ඊළඟට ඔහොම වීරකම් ඕන කෙනෙකුට ලෝකේ කරන්න පුළුවන්. මම මේ කිව්වේ මේ මිනිස්සයා මේ විනාශ වෙන හැටි. එහෙම වුණාම මොකද වෙන්නේ? අර තාලපුට මේ මොකද්ද මේ වෛරම්භ වාතය ගැන තියෙනවා. මහණෙනි මේ ආකාශයේ තියෙන උඩ කැරකෙන වාතයක් වේරම්භ වාතය කියලා. සමහර උකුස්සෝ සමහර කුරුල්ලෝ Tamanට පියාඹන්න ඕනේ සීමාව දන්නේ නැහැ කියලා. මේ පියාඹන්න ඕනේ සීමාව දන්නේ නැතුව Taman හිතට අරගෙන අර උඩ ආසයට යනවා කියනවා. ගියාට පස්සේ අර වේරම්භ වාතයට අහු වෙලා මේ කුරුල්ල කැරකිලා යනවා කියන බෙල්ල එක පැත්තක කියනවා. තටු එක පැත්තක කියනවා. කකුල් එක පැත්තක කියනවා. මහණෙනි ඔය වගේ තමයි කියන මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවට අහු වුණා. එයාගේ මහානකම වෙන පැත්තක කියනවා එයා යන්නේ වෙන පැත්තක කියනවා. ඉතින් අද හොඳට ටෙස්ට් කරලා බලමු අපිට පැහැදිලි නේ ඒක. ඉතින් ඒ නිසා මේ ඔක්කොටම හේතුව මොකද්ද? අපි සරණ ගියප නැති එක. බුදුරජාණන් වහන්සේ සරණ දැන් බෞද්ධයන් වුණත් එහෙම සාමාන්‍ය බෞද්ධයොත් හරි හැඟීම් වලින් බොහොම ලේසියෙන් අවසන්න්න පුළුවන්. බොහොම ලේසියෙන් කුපිත කරන්න පුළුවන්. බොහොම ලේසියෙන් නොමග යවන්න පුළුවන්. බොහොම ලේසියෙන් අරුබුදයකට මේ යොමු කරන්න පුළුවන්. හැබැයි එයාට යමක් තේරුම් කරලා දෙන්න බොහොම අමාරුයි. යමක සිහිය උපද්දවන්න බොහොම අමාරුයි. යමක අරමුණ පැහැදිලි කරලා දෙන්න බොහොම අමාරුයි. ඒ අමාරු දේ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල තියෙන්නේ.
අනිත් හැමතැනම උගන්වන්නේ ලේසි දෙන්නේ. දැන් මාදේක ගත්තත් මං කිව්වේ රණ්ඩුවක් ඇති කරෝන එක, සරාගී මේ දර්ශනයක් පෙන්නලා මිනිස්සු තුළ රාගය ඇති කරගන්න එක, ඊළඟට ද්වේෂය අවශ්‍ය ගන්න එක. මොකද සමහරට ඒ තුළ මිනිස්සුන්ව හොඳ වේගින් ආකර්ෂණයක් තියෙනවා. ඒ තුළ පවත්තන්න පුළුවන්. ඇයි තමන්ගේ රාගය අවිස්සෙනවා නම් ඒ කාරණෙන් ඒ රාගය අවිස්සන හේතුව නිසා මේකට මිත්‍යා සමාධියක් ඇති වෙනවා. එතකොට ද්වේෂ සහගත කාරණේ දිගටම බලාගෙන ඉන්න මිත්‍යා සමාධියක් ඇති වෙනවා. එතකොට මොහ සහගත කාරණේට මිත්‍යා සමාධියක් ඇති වෙනවා. මිත්‍යා සමාධිය අකුසලයක්. ඒ කියන්නේ බාහිර දෙයකට කල්පනා දැන් සමහර අවස්ථාවල තියෙනවා මේ රූපයන් ළඟ තියාගෙන එක්කෙනෙක් ටෙලිග්‍රෑම් එකක් බලනවා. අතේ බත් පිඟාන කකා බලන දන්නේම නැහැ බතුත් කාලා, කරපිංචත් කාලා, මිරිස්සුත් කාලා, මිරිස් නැටිත් කාලා එයා දන්නේම නැහැ. මොකද හේත් වාරක බලාගෙන ඉන්නකොට එයා මිත්‍යා සමාධියකට ගිහිල්ලා. ඒක කුසලයක් නෙමෙයිනේ. කුසලයක් මිනිස්සුෙකුට උපද්දවන්න එයා තුළ තියෙන්නේ ප්‍රඥාවක්. මේ ප්‍රඥාව තියෙන කෙනා ප්‍රඥා සම්පන්න මිනිසයාට බුදුරජාණන් වහන්සේ ගැන අපි විග්‍රහයක හරිය විදිහට කරලා දුන්නාට පස්සේ එයා තමන් තුළින් ස්වාධීන මිනිසෙක් වෙනවා. ඊට පස්සේ ස්වාධීනත්වය තුළ තමයි වටිනාකම තියෙන්නේ. දැන් ධර්මයේත් එහෙමයි. ඒ ධර්මයේ සරණ යන්න කියා දුන්නාට පස්සේ ඒ ධර්මයේ තුළ තමයි ස්වාධීන වෙන්නේ. ශ්‍රාවක සංඝයත් එහෙම. දැන් අපි බුද්ධ කාලේ ගත්තොත් බුද්ධ කාලේ දැන් අපි වර්තමාන රටාව නෙමෙයි තිබුණේ. භික්ෂුන් වහන්සේලා වැස්ස කාලෙට විතරයි වැහි කාලෙට ඉන්නවා එක තැනක 3 මාසේ. ඊට පස්සේ සිවුරු කාලේ තියෙනවා චීවර මාසේ රැඳිලා ඉඳලා ඊට පස්සේ චාරිකාව තමයි ඊටු මාස 8යි. එතකොට අපි ගත්තොත් එක ගමකට වඩිනවා. ඒ ගමේ දවස් දෙකක් තුනක් ඉන්නේ. මිනිස්සුන්ට කියනවා මෙන්න මෙහෙම සරණ යන්න. මෙන්න මෙහෙම ධර්මයක් තියෙනවා මේ ධර්මයේ ප්‍රගුණ කරන්න කියලා. ඉතින් මිනිස්සු ඒක ආගෙන ප්‍රගුණ කරනවා. ඊට පස්සේ මේ මිනිස්සු සමහරවිට භික්ෂුන් දකින්න හම්බ වෙන්නේ නැහැ. ආයෙ අවුරුද්දකට දෙකකට වතාවක් තමයි ඊළඟට භික්ෂුන් වහන්සේලා දකින්න වෙන්නේ. එතකොට අරගොල්ලෝ ප්‍රගුණ කරපු දෙයක් එක්ක තමයි අර භික්ෂුන්ගේ බණ අහන්නේ. ඉතින් අද එහෙම එකක් නෙමෙයි තියෙන්නේ. අද ඊට හාත්පසින් වෙනස් එකක් තියෙන්නේ. හැබැයි මම කිව්වේ දැන් එදා නිතර නිතර අහන්න ලැබුණෙත් නැහැ. අද නිතර නිතර අහන්න ලැබෙනවා. හැබැයි අද හරිදී අහන්න ලැබුණොත් තමයි සාර්ථක වෙන්නේ. හරිදී තියෙන බුද්ධ දේශනාව විතරයි. එතකොට අපි කිව යුත්තේ මං කිව්ව එක දැන් තෙරුවන් සරණ ගිහිල්ලා ඒ සරණේ පිහිටලා ඒ බුදුරජාන් වහන්සේ පිළිසරණ කරගෙන වාසය කිරීම. ධර්මයේ පිළිසරණ කරන් වාසය කිරීම. සංඝයා පිළිසරණ කරගෙන වාසය කිරීම. මේ අදහස තුළ හිටියොත් විතරමයි අපි ශ්‍රාවකයෝ වෙන්නේ. අපිට නැත්තම් අපි ශ්‍රාවක කිව්ව පමණින් ශ්‍රාවකයෝ වෙන්නේ නැහැ නේද? බුද්ධ දේශනාවේ තියෙනවනේ සංවාසේනකෝ මහරජා විද්‍යාපෝගේ. මිනිස්සෙක්ව ඇසුරු කිරීමෙන් තමයි අඳුනගන්න තියෙන්නේ. ඒත් කාලයක් ඇසුරු කිරීමෙන් තමයි අඳුනගන්න තියෙන්නේ. මේ කට කතාවකින් තව කෙනෙක් කියපු දෙයකින් එහෙම හඳුනගන්න බෑ. එතකොට එහෙම හඳුනගන්න නම් එයා කරන්න ඕනේ එයාවත් ආශ්‍රය කරන්න ඕනේ. ආශ්‍රය කිරීමෙන් තොරව හඳුනගන්න බෑ. ඒ වගේ බුදුරජාන් වහන්සේගේ කාලේ ශ්‍රාවකයෝ ඔක්කොම ඒ ගත කරපු ජීවිතය තුළ හරියට පැහැදිලි ඉතිසරණේ පිටගෙන වාසය කරලා තියෙන්නේ. එතකොට මොකක් හරි අවාසනාවකට මේ කාලය ගෙවීමෙන් ගෞතම බුදුරජාන් වහන්සේ අතරලා එක් කොටසක් මෛත්‍රී බුදුන් පතන්න ගත්තා. මට මතකයි මම ඔයක එක වැඩසටහනකදී කියලා හාමුදුර කෙනෙක් මාත් එක්ක මට මෝන් ටිකේ ඔබ වහන්සේ එන ගෞතම බුදු සාසනය නිවන් දකින්න අපි යනකො මෛත්‍රී බුදු සාසනයට කියලා. එතකොට අර ඒ අර ගැටුණ මිසක් ඒක අර මධ්‍යස්ථ විචාරයට බලන තරම් බුද්ධියක් නැහැ. එතකොට බුද්ධියක් නැති කෙනෙක් අනුශාසනාවක් කළොත් මිනිසුන්ට ඒ මිනිස්සු බුද්ධිහීන බවට පත් වෙනවා. ඉතින් අනුශාසනාවක් කළ යුත්තේ බුද්ධිමත් කෙනෙක්. ඉතින් බුද්ධිමත් කියලා කියන්න බෑනේ අපිට ජනප්‍රිය වීම. රූපේ ලස්සන වීම බුද්ධිමත්කමේ ලකුණක් නෙමෙයිනේ. හඬ මිහිරි හඬක් තිබීමත් බුද්ධිමත්කමේ ලකුණක් නෙමෙයි. ඊළඟට වාදාවිදුකෝ, ඒ කියන්නේ වාද කර තර්ක කර කතා කිරීමත් බුද්ධිමත්කමේ ලකුණක් නෙමෙයි. ඊළඟට රටේ නැති විදිහට නිന്ദා පහස කිරීමත් බුද්ධිමත්කමේ ලකුණක් නෙමෙයි. බුද්ධිමත්කමේ ලකුණ කියන්නේ මොකද්ද? නූපන් ශ්‍රද්ධාව උපද්දවනවාද? නූපන් සතිය උපද්දවනවාද? නූපන් වීරිය උපද්දවනවාද? නූපන් සීලය උපද්දවනවාද? නූපන් සමාධි උපද්දවනවාද? ඒ සඳහා කියනවාද ධර්මයේ? ඒක බුද්ධිමත් ධර්මයක්. එහෙම අපි මේක තේරුම් ගන්න ඕනේ. එහෙම නැත්නම් අපි හැමදේම වාද කර ඉඳී. හැමදේම අරක කොහොමද මේක කොහොමද අරක කොහොමද මේක කොහොමද කී ඉඳී. එහෙම නැතුව අපිට ශ්‍රද්ධාවට එන්න උපකාරයක් තියෙනවා නම් එයි ස්වාමීනි. ඒක තමයි හරිදී. ඊළඟට අපිට තේරෙනවා නම් මේක අකුසලයක්, මේ අකුසල ප්‍රහාණය කරන්න කියලා අන්න හරිදී අහලා තියෙනවා. ඊළඟට මේ සිහිය අපි දියුණු කරන්න ඕනේ, සතිපට්ඨානෙ වඩන්න ඕනේ, සතිපට්ඨානිය යන උමයයි කියලා අපි අහලා තියෙනවනේ අන්න අපි හරි දෙයක් අහලා තියෙනවා. සමාධිය කියන්නේ මේකයි කියලා මම කිව්වේ. දැන් අර සමාධිය ගැන මොකද අපිට අර මොකද්ද ප්‍රශ්නයක් ආවේ ගිය පාර අපි කිව්වා වේගෙන් හිත. එතකොට පූර්ණ අධර්මයක් නේද එතකොට? මම කියන්නේ ඒක දැන් බුද්ධ දේශනා අපි දැන් මම උදාහරණයක් කියන්න මහත්තයට මෙහෙම. බුද්ධ දේශනා තියෙනවා මෙහෙම.
මහණෙනි ප්‍රථම ධානය යන කුමක්ද? ඒක කොහොමද විස්තර කරන්නේ? විවිච්ඡේව කාමේහි විවිච්ඡා කුසලේහි ධම්මේහි සවිතක්කං භවිචාරං විවේකජං පීතිසුඛං පඨම ඥානං උසම්පජ්ජ විහෙරති. කාමයන්ගෙන් ගෙන්ව අකුසල ධර්මයන්ගෙන් ගෙන්ව විවේකයෙන් හටගත්තු ප්‍රීති සුඛය ඇති විතක්ක ਵਿਚාර සහිත ප්‍රීති සුඛ ඒකාග්‍රතාවෙන් යුතු ප්‍රථම ධානයයි කියලා තියෙනවා. එතකොට දැන් අපි කියමු කෙනෙක් සමාධියක් වඩනවා. සමාධියක් වඩන එකට අපි යාට ප්‍රථම ධානය කියන්නේ බුදුරජාන් වහන්සේ මෙන්න මේ විදිහට ප්‍රථම ධානය විස්තර කරලා තියෙනවා. ඒ කොහොමද? විතක් විචාර පීති සුඛ ඒකාග්‍රතාවෙන් කියන අංග ලක්ෂණ පහෙන් යුතු කාමයන්ගෙන් වෙන් වූ අකුසල ධර්මයන්ගෙන් වෙන් වූ සමාධියයි. එතකොට දැන් ඔන්න එයා ඒක අහගත්තා. ඊළඟ එක්කෙනාට එයා ඒකම කිව්වොත් ධර්ම විකෘති වෙන්නේ නැහැ. එතකොට ඒක නිර්මල ධර්මයක් යනවා. එහෙම නැතුව එයාට ගැළපෙන විදිහට එයාක වෙනස් කරලා කිව්වොත් දැන් මං කිය එක වේගෙන් යන්න ඕනේ. දැන් අපි ගත්තොත් දැන් ඕන හරියට දැන් මේ මහත භාගයේ කරේට ඇවිල්ලා තියෙනෝනේ ධර්මයේ විකෘති කරනවා, ධර්මයේ හරියට කියන්නේ නැහැ, වැරදිරි කියනවා, කී කතා කරනෝනේ. ඉතින් දැන් අපි බලන්න ඕනේ හරියට කියන්නේ කවුද කියලා. ඔව්. ධර්මයේ විකෘතියක් ලෝකේ යනවා නම් විකෘතිය නැත්තේ කොහෙද බලන්න ඕනේ. ඒකනේ බුද්ධිම මිනිස්සු ඇකල යුත්තේ. අරගත් විකෘති, මේකත් විකෘති, මේකත් විකෘති, මේකත් විකෘති කීම නෙමෙයි හරි වැඩි. මොකද්ද විකෘති නැත්තේ කියලා හොයලා බලන්න ඕනේ. අන්න එතන තමයි අවශ්‍යයි. ආන්ගේ හොයලා බලන්න යාට පාදක කරගන්න තියෙන්නේ බුදුරජාන් වහන්සේගේ ධර්මයම. දැන් සමාධිය ගැන අපි අතින් දාලා කිව්වොත් ඒක විකෘතියක්. ප්‍රඥාව ගැන අතින් දාලා කිව්වොත් විකෘතියක්. එතකොට ඒ කියන්නේ සෝයනස කියන්නේ තමාගේ අත්දැකීම යම් කිසි විදිහකට තමාගේ අත්දැකීම කිසි දවසක බුදුරජාන් වහන්සේගේ ධර්මය සමග පටලවා නොගත යුතුයි. තමාගේ අත්දැකීම පටලවා ගත්තොත් මොකද වෙන්නේ? ඉතින් අනිත් එක්කෙනා ඊට පස්සේ ධර්මයට ගන්න ඒකනේ. ඒකනේ භයානකකම. එහෙනම් අපි සරණ යන්න ඕනේ තමාගේ. එතකොට අන්න බුද්ධිය සරණ යන්න ඕනේ නේ. එහෙම නැහැනේ සරණ යන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයනේ. එහෙම වුණා දැන් අපි ගත්තොත් එහෙනම් මාර්ගඵලලාභී ශ්‍රාවකයෝ මේ ජීවිත පරිත්‍යාගයෙන් මේ ධර්මය ආරක්ෂා කරන් ආවේ මොකටද එහෙනම්? සෝයනස අවසර සෝයනස අපේ දුරකථන මෙතනක් තියෙනවලු අපි රගනන් අවසර. ඔව් කතා කරන්න. මම ඇහෙන්නේ නැහැ. මේකයි මේ අපේ හැමෝටම දැන් අපි ජීවත් වෙන්න ඇහෙනවා කියලා යම් දෙයක් කරනවා නේද? ඔව් ඒ ක්‍රියා කරන යම් දේ ඒක වැරදි හෝ හරි හෝ කියලා අපි හිතන්නේ. නමුත් ඒකේ අපේ ක්‍රියාදාමයේ පෙරදීමේ යම් කිසි කෙනෙකුට හිරිහැරයක් කරදරයක් විනාශයක් ඇති වෙනවා නම් ඒ ක්‍රියාවෙන් අපිට යම් කිසි නිවන කියන එක ළඟදී අවබෝධ කරගන්න බෑ. අපිට දැනුම ලැබුණොත්. ඔව්. ඒකයි මගේ ප්‍රශ්නේ. මහත්මයාගේ නම පොඩ්ඩක් ඉස්සර කියන්න පුළුවන්ද? මගේ නම කරුණාරත්න. මහත්මයා කොහෙන්ද? ඔව්. ගල්කම. මම මේ ගාලිගොඩේ ඉදිතොටෝ කියලා ළමෙන් කතා කරන්නේ. හරි. බොම්බෙන් මහත්මයා. ඔව් මේ මහත්මයා කියන්නේ දැන් කෙනෙක් ක්‍රියාවක් කරනවා හැබැයි එයාගේ අදහසක් නැහැ මේකෙන් නරකක් වේවා කියලා. මුදක් වේවා කියලා අදහසකුත් නැහැ. නමුත් මේ ක්‍රියාව කළාට පස්සේ ඒකෙන් තව කෙනෙකුට හානියක් වෙනවා නම් එතනින් මොකද්ද වෙන්නේ? ඒක යාගේ ධර්ම මාර්ගයේ දියුණුවට බාධාවක් නේද? බාධාවක්මයි. අපි කම්ම දැන් එයා කල්පනා කරන්නේ යමක් කරනකොට කල්පනානකොට යම් කිසි දෙයක් කරනවා. ඉතින් කල්පනා කරන්නේ නැහැ කියලාම කියන්නේ එයා පිනපව සලකන්නේ නැහැ කියන එකනේ. දැන් ඇත්ත වශයෙන්ම එයාට දහම් දැනුමක් නැහැ කියන එකනේ. දැන් අපි ගත්තොත් චූල රාහුල වාද සූත්‍රයේ තියෙනවා බුදුරජාණන් වහන්සේ රාහුලයන් වහන්සේට මේ පෙන්නලා රාහුලය කැඩපතෙහි ප්‍රයෝජනේ කුමක්ද කියලා අහනවා. කියන කැඩපතෙහි ප්‍රයෝජනේ භාග්‍යතුන් වහන්සේ තමන්ගේ මේ අඩුපාඩු බලා ගැනීම පිණිස කියනවා. මේවගේ කියලා කියනවා නැවත නැවත පච්ච වෙක්කිත්තා නැවත නැවත මෙනෙහි කරලා යම්කිසි ක්‍රියාවක් කරන්න කියනවා. මේකෙන් තමාට හානි නොවන අනුන්ට හානි නොවන දෙයක් කරන්න කියනවා. එතකොට යම්කිසි ක්‍රියාවක් දැන් මට මතකයි සමහර අය කියනවා යම්කිසි බොරුවක් වුණත් කමන්නේ කියන අනුන්ට හානි වෙන්නේ නැත්නම් ඒ බොරුවක් කියලා හරි තව කෙනෙකුට යම්කිසි දෙයක් කරන්න පුළුවන් නම් බොරු කිව්වට කම නැහැ කියලා ලැජ්ජ නැතුව ප්‍රසිද්ධියක් කියන මේ සමහර මේ දේශකයෝ ඉන්නවා. එතකොට අපිට තේරෙනවා මේ අකුසල් සමාදන් කරනවා මේ විදිහට. දැන් මිනිස්සු කොහොමද බොරුව තීරණය කරන්නේ මේ විදිහට? දැන් මේ මහත්තයාගේ ප්‍රශ්නේ වැදගත්කම මේකයි. අපි මේකේ හොඳ නරක පිළිබඳ තීරණය කරන්න වෙන්නේ ඒකෙන් එන අයහපත කල්පනා කරලානේ.
එතකොට කොහේවත් බුද්ධ දේශනාවක සඳහන් වෙන්නේ නැහැනේ. එතකොට සමහර උපුටා දක්වන එතකොට නන්ද ස්වාමීන් වහන්සේට නන්ද කුමාරයාටත් බුදුරජාණන් වහන්සේ බොරු ඒ සමහර අවස්ථාවලදී මේ වගේ මිත්‍යා මත කියනවා. බුදුරජාණන් වහන්සේ බොරු කිව්වා කියනවා. මොකද්ද මේ නන්ද කුමාරයාට අර මේ දිව්‍යාංගනාවන් අරන් දෙන්න කියලා බොරු පොරොන්දු දුන්නා. එහෙම කියලා අර තමන්ගේ බොරුව සනාථ කරන්න හදනවා. ඒතර අපිට පේනවා එහෙම කියන කෙනා ඕනතරම් බොරු කියන්න පුළුවන් බුද්ධ දේශනා තියෙන කොහොමද? මහණෙනි බොරු කියන පුද්ගලයාට නොකල හැකි පාපයක් නැහැ කියනවා. බොරු කියන පුද්ගලයාට කරන්න බැරි පාපයක් නැහැ කියනවා. ඕන පාපයක් කරන්න පුළුවන් කියන බොරු කියන පුද්ගලයා. හරිම භයානක එකක් බොරු කීම. එතකොට මේ වගේ ඒ අකුසල ක්‍රියාවක් යෙදුනට පස්සේ ඒ ක්‍රියාව තුළ හානියක් වෙනවමයි. මම හොඳ උදාහරණයක් මම කියන්න. මහත්තයා මේ අපි ළඟ මේ පැවිදිලා හිටිය එක ස්වාමීන් වහන්සේ නමක්. එතකොට ඒ ස්වාමීන් වහන්සේට මේ කාලයක් යද්දි මේ යම්කිසි මේ බණ භාවනා කරගන්න බැරුව ගියා. මේ ඇඟට නිකන් දෝෂ සහගත දෙයක් ඇවිල්ලා නිකන් දිෂ්ටියක් වගේ ආවා. ඊට පස්සේ අපිට මේක බේර ගන්න බෑ. පිරිත් කිව්වට යන්නෙත් නැහැ. ඊට පස්සේ කිව්වා මේකයි කර්මානුරූප ඇරිත් එකක් තියෙන්නේ. මෙයාට මේ වරමක් වෙන්න තියෙන්නේ කියලා. ඉතින් මං කිව්වා ඉතින් එහෙම අපිට පටලව ගන්න බෑනේ. ඊට පස්සේ ගෙදරට කතා කරලා කරුණු කාරණා කියලා ඊට පස්සේ ගෙදරින් මෙයාව උපවැඩ කරලා එකගෙන ගියා. එකගෙන ගිහලා දැන් ඉතින් ඔන්න මෙයාට දැන් ඇඟේ දිෂ්ටියක් වැඩ කරනවා දැන්. ආරූಢයක් තියෙනවා දැන්. එතකොට මෙයා ළඟදී ඒ ආරූಢේ හැදිච්ච එක්කෙනා ඒ දැන් ඔන්න උපවැඩ කරලා දැන් ඉන්නේ තරුණිය ආව මගේ ළඟට. අවිල කිව්වා මේ ආරූಢේ දිෂ්ටිය දැන් කියනවා මේ සමාව ගන්න ඕනේ කියලා. ඉතින් මම කියන දිෂ්ටිට ආවේශ වෙන්න ඉතින් ආවේශ වෙලා කියනවා අනේ ස්වාමීනි සමාව වෙන්න මේ පුතා මේ ඒ කියන්නේ මේ මගේ මේ මුණුබරෙක් මේ ඉන්නේ මමයි යාව සිවුරු අරවන්න පෙළඹෙව්වේ මේ දිෂ්ටි කියනවා සිවුරු අරවන්න පෙළඹෙව්වේ හැබැයි මෙයා සිවුරු අරපු දවසේ ඉඳලා මගේ ඇස් දෙක පේන්නේ නැහැ කිව්වා. ඇස් දෙක පේන්නේ නැහැ මම මේ හැමතැනම වදින මාව සත්තු කනවා අනේ මම මේ තෙරුවන්ගෙන් සමාව ගන්න මේ යාමේ කිව්වා. එතකොට බලන්න මේ අර දේශ සහගතව කරුණ නොයුම සහ සිවුරු ආරෝපික සම්බන්ධයෙන් දේශ සහගතව කරුණ නොයුම සහ එයාට කරුණ පැහැදිලි කරලා දෙද්දි ඒ සිවුරු ආරෝපිකකින් එවෙලම විපාක ලැබිලා තියෙන අර භූතයාට. එතකොට අපිට පේනවා එහෙනම් ඒ වගේ මිනිස්යන්ටත් ඒක එහෙම තමයි. එතකොට ඒක නිසා අපි මුලින්ම කිව්වේ මේකෙදි කර්මඵල විශ්වාස කරන්න ඕනේ. පින්පව් විශ්වාස කරන්න ඕනේ. දැන් කාලේ පින්පව් විශ්වාස කරනකොට පෞද්ගලිකව නිකන් පුහු වීරය වෙන්න මේක එක දේවල් කරලා පළක් නැහැ. ඒක නෙමෙයි වෙන්න ඕනේ මේ පින්පව් පිළිබඳ විශ්වාසයක් අපිට තියෙන්න ඕනේ. මිනිස්සුන්ට අකුසලයේ දැන් මිනිස්සු ඉන්නේ පින තුල පිළිදලා නෙමෙයිනේ. බහුතරයක් ඉන්නේ අකුසලයේ තුල පිළිදලා. අකුසලයේ තුල පිටපු කෙනාව ඉන්ද්‍රිය අසංවර තුල ඉන්න කෙනාට අසංවර කරන්න ලේසියි. ඉන්ද්‍රිය සංවර වෙච්ච කෙනාව නම් අසංවර කරන්න අමාරුයි. දැන් ඒ මොකද හේතුව මේ එක දැනක තියෙනවා ඔන්න මේ අනුරුද්ධ මහරහතන් වහන්සේ. අනුරුද්ධ මහරහතන් වහන්සේ අරහත් වෙන්න කලින් අනුරුද්ධ මහරහතන් වහන්සේ දිවස පුහුණු වෙනවා. දිවස පුහුණු වෙද්දී දවසක් අනුරුද්ධ මහරහතන් වහන්සේට හිතුණා මේ දිව්‍යාංගනාව දකින්න ඕන කියලා. ඕන දැන් දිව්‍යාංගනාව ටික පේනවා. ඊට පස්සේ දිව්‍යාංගනාව මොකද කළේ අනුරුද්ධ මහරහතන් වහන්සේ ඉස්සරහා දැන් නටන්න පටන් ගත්තා. නොඑක ආකාරයෙන් සලුපිලි සොලවා හත්නකට අනුරුද්ධ මහරහතන් වහන්සේ මොකද කළේ? හරි ලස්සන තියෙන ඇස් පියාගත්තා කියන. ඒකට හිත යොමු කළේ නැහැ කියනවා. ඇයි හේතුව? ඉඳුරන් සංවර වීමෙන් යුක්තයි. ඉතින් ඒතර ඉඳුරන් සංවර වීමෙන් යුක්ත කෙනෙකුට නම් බේරිලා ඉන්න පුළුවන්. මේ මිනිස්යන්ගේ හැම මාධ්‍යයකින්ම හැම දෙයකින්ම අවුස්ස නැති අසංවරකමක් ඉඳුරන් හදද්දි ඉඳුරන් අසංවර කරද්දි මේ මිනිස්සුන් සංවර කරනවා කියන එක කොච්චර අමාරු වැඩක්ද? එතකොට අසංවර සිතකින් අසංවර හැඟීමකින් යුක්තව රාග දේශ මොහොලින් ඉන්න කෙනාට එකම පිළිසරණ තමයි පින්න පව පිළිබඳ තියෙන විශ්වාසය. එතකොට පිනයි පවයි පිළිබඳ විශ්වාසය තියාගෙන ගිලී යනවා නම් ඒකට ඉඩක් නැත්තම් ඒක ගැන අගය කරන්නේ නැත්තම් අපි ගත්තොත් පාසල් විෂයකවත් කවදාවත් පින්පව් කතාවක් නැහැ. එතකොට තරඟ විභාග වල දාම්පස තරඟ පින්පව් කතාවක් නැහැ. එතකොට අපි ගත්තොත් දේශකයොත් අද අපි පින්පව් කතාවක් නැතුව ඔක්කොටම බැනගෙන මේව කරගෙන රට ජාති සංස්කෘතිය කීකේ කෑක ගහනවා නම් බුද්ධ දේශනා මූලික හරියෙන් බැහැර වෙලා මොකක්ද අපිට ඉතුරු වෙන්නේ? ඒ නිසා මම කියන්නේ අපිට තියෙන දුර්ලභම අවස්ථාව තමයි පින් කරගන්න තියෙන අවස්ථාවත් පවෙන් මිදෙන තියෙන අවස්ථාවත්. දැන් අපි මේ නව බුද්ධ වැඩසටහනේ බලාපොරොත්තු වෙන එකනේ මහත්තයා. මොකද අපි හොඳටම දන්නවා මිනිසුන්ට ගැඹුරු ඥානයක් මිනිසුන්ට ලැබුණට කමක් නැහැ. ඒ ගැඹුරු ඥානෙ හසුරවන්න උවමනා කරන පදනමක් සමග. ඒ පදනම තමයි ශ්‍රද්ධාව, පින්පව් පිළිබඳ තියෙන අවබෝධය සහ Tamanට මේ සසර ගැන තියෙන අවබෝධය.
මේකත් එක්ක අර ගැඹුරු ඥානෙ ලස්සනට ගැලපිලා යනවා. හැබැයි ගැඹුරු ඥානයක් මනුස්සයන් ලැබිය යුතුමයි. අනිවාර්යයෙන්. මොකද හේතුව අපි මිනිස්යන්ගේ දැනුම පිළිබඳ අපිට සාහිතික කරන්න බෑ. මොකද අපි එක එක්කෙනාගේ සසරගත ස්වභාවය වෙනස්. අපි එක එක්කෙනාගේ කුසලතාව වෙනස්. සමහරට අපි කියමු දුප්පත් මිනිසෙක් ඉන්නවා කියමු. බොහොම දුකසේ ජීවත් වෙන මිනිසෙක් ඉන්න ප්‍රඥාවන්ත. ඒතර එයාට බුදුරජාණන් වහන්සේගේ ධර්මය සැනකින් තේරුම් ගන්න පුළුවන්. හැබැයි එහෙනම් ඒ ධර්මය ඇහෙන්න ඕනේ. අර අපි කිව්වාගේ ගියවතාවේ ස්වාමීන් වහන්සේ කිව්වේ පාරමී ගැන අපිට හොයන්න බෑ. ඒක ප්‍රඥාව ඒ වෙලාවට උපදින එකෙන් තියෙන්නේ. දැන් අපි එහෙම නැතු අපි පූර්ව නිගමනයකට අවිලා තිබ්බොත් දැන් කාලේ මිනිසුන්ට යන්තම් ওই දාන දීගෙන ඉන්න මේ සංස්කෘතිය පවත්වා ගන්න බණ කිව්වම ඇති. ඒ විදිහට ඕනේ කියලා අපි කොහොමද තීරණය කරන්නේ? අපිට ශාසන බාරධාරී භාග්‍යතුන් වහන්සේනේ. සසුන් බර දැරුවේ බුදුරජාණන් වහන්සේනේ. ඊට පස්සේ අනික පරිනිබ්බාන සූත්‍රයේ තියෙන මහා පදේශ සතර මහා පදේශ කියලා බුදුරජාණන් වහන්සේ මේ භෝග නගරේ ආනන්ද චෛත්‍ය ස්ථානයේ ගාවදී දේශනා කළේ. ඒ දේශනා කරන මහණෙනි මාගේ වැයමෙන් පස්සේ භික්ෂුන් වහන්සේලා කිව්වොත් එimhe මේ අසවල් සංඝ පිරිස ඉන්නවා. මේ සංඝ පිරිස සම්මත කරනවා මේකයි ධර්මයේ මේකයි විනය මේකයි ශාස්ත්‍ර ශාසනය කියලා. ඒක අහන්න කියනවා. පිළිගන්න ඕනේ නැහැ කියනවා. ප්‍රතික්ෂේප කරන්නත් ඕනේ නැහැ කියනවා. ඒක සූත්‍රී බහ බලන්න කියනවා. විනේලා සසඳන්න කියනවා. ඒක අභිධර්මයේ බහ බලන්න කියලා නෑ. ඒක සූත්‍රී බහ බලන්න විනේලා සසඳන්න කියනවා. ඊටකොට ඒක ගැලපෙන්නේ නැත්නම් ඒක ප්‍රතික්ෂේප කරන්න කියනවා. මේක ධර්මෙ නෙමෙයි කියලා. ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා කියනවා අස්වල් ප්‍රධාන භික්ෂුවක් කියනවා. තේර භික්ෂුවක් කියනවා. මේ තේර භික්ෂුව මෙයයි ධර්මයේ මෙයයි විනය මෙයයි ශාස්ත්‍ර ශාසනය කියලා කියනවා. අහන්න කියනවා. පිළිගන්න ඕනේ නැහැ කියනවා. ප්‍රතික්ෂේප කරන්න ඕනෙත් නැහැ කියනවා. හොඳට අහලා සූත්‍රේ බහ බලන්න. විනහිලා සසඳන්න කියනවා. විනහිලා සසඳන්න කියන්නේ රාග දේශ මොහ නැති වෙන විදියටද මේක තියෙන්නේ. මෙයාගේ මේ ප්‍රකාශ තියෙන්නේ. රාග විනය, දේශ විනය, මොහ විනය. රාග දේශ මොහ දුරු වෙන ආකාරයේ ධර්මයක්ද මේ කියන්නේ කියලා සසඳා බලන්න කියනවා. ඒක සසඳා බලනකොට රාග දේශ මොහ දුරු වෙන්නේ නැත්නම් මේක ප්‍රතික්ෂේප කරන්න කියනවා. මේක ධර්මය නෙමෙයි කියලා. ඊළඟට ඒක දෙකයි. ඊළඟට දේශනා කරන ව්‍යක්ත විශාරද විනීත බහුශ්‍රృత ධර්මදර ධර්මාධර්ම ප්‍රතිපදා යුක්තයි කියලා භික්ෂු පිරිසක් කියනවා. ඒ භික්ෂු පිරිසත් කියනවා මේකයි ධර්මයේ මේකයි විනය මේකයි ශාස්ත්‍ර ශාසනය කියලා. කලබල නැතුව හොඳට අහන්න කියනවා. හැබැයි පිළිගන්න එපා කියනවා. ප්‍රතික්ෂේප කරන්නත් එපා කියනවා. ඒකත් විනේලා සූත්‍රයේ බහ බලන්න. විනේලා සසඳන්න කියනවා. එතකොට මහණෙනි තව ඉන්නවා කියන ව්‍යක්ත විශාරද විනීත බෞසුත ධර්මදර ධර්මාදර ප්‍රතිපදා යුක්තයි කියන භික්ෂුවක්. එයත් කියනවා මෙයයි ධර්මයේ මෙයයි විනය මෙයයි ශාස්ත්‍ර ශාසනය කියලා ඒක බලන්න කියනවා. ඒක පිළිගන්නත් එපා ප්‍රතික්ෂේප කරන්නත් එපා. ඒක සූත්‍රී බහ බලන්න විනහිලා සසඳන්න කියනවා. එතකොට සූත්‍රී බහ බලන එකට ඒක සූත්‍රී බහලා බලන්න බැරි නම් විනහිලා සසඳද්දි සසඳෙන්නේ නැත්තම් ප්‍රතික්ෂේප කරන්න කියන මේක ධර්ම විනය නෙමෙයි බුද්ධ දේශනාව නෙමෙයි කියලා. එතකොට මේ මිම්මත් එක්ක අද කොච්චරනම් ප්‍රතික්ෂේප කරන්න වෙනවද අපිට එතකොට? මොනවද ඉතුරු වෙන්නේ අපිට එතකොට? ඉතින් එහෙම බලද්දි ඒ නිසා හරිය පැහැදිලි. අපිට මේ බුදුරජාණන් වහන්සේගේ මූලික දේශනාව තුළ අසම්පූර්ණ නොවුන කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සම්පූර්ණයි. උන්වහන්සේගේ ධර්මයේ තුල ධර්ම නායකත්වයක් තියෙනවා. ස්වාමීන් වහන්සේ එතනද දැන් මම පොඩ්ඩක් මේ වුණේ ස්වාමීන් වහන්සේ මේ දැන් හුඟක් වෙලාවට අපි දකින්න එකක් තමයි මේ සතිය. දැන් අර ස්වාමීන් වහන්සේ කිව්වාගේ ධර්මදරයි ඒ වගේ ඒ පෙන්නන ආකාරයට ඉස්සෙල්ලා ඔය අනිත්‍ය ගැන මෙනෙහි කරන්නත් ඉස්සෙල්ලා. මොකද අනත්ත ලක්ෂණ සූත්‍රය අපි දකිනවා අර පස්වග මහන්ට මේ දේශනා කරන්න ඉස්සෙල්ලා ඒක දේශනා කරේ නැහැ. ධම්මචක්කපවත්තන සූත්‍රය කරේ. ඒ කල්ලේ සතිය පිහිටවලද අනිත්‍ය එකට ගෙනියන්න බලන්න. දැන් උන්වහන්සේ පිරිනම් පාන්න ඉස්සෙල්ලා ආනන්ද හාමුදුරුවෝ ඇහුවා භාග්‍යතුන් වහන්සේ. දැන් භාග්‍යතුන් වහන්සේ පිරිනම් පෑවට පස්සේ මේ පිරිස අතර කතාවක් යන්න ඉඩ තියෙනවා. දැන් මේ ධර්මයේ අතීතයට ගියපු එකක්. දැන් ශාස්ත්‍රුන් වහන්සේ වැඩිහිඳි ධර්මයේ ප්‍රකාශ කළා. ශාස්ත්‍රුන් වහන්සේ පිරිනම් පෑවා. දැන් මේ ධර්මයේ අතීතයට ගියපු එකක් කියලා මේගොල්ලෝ කියයි කියනවා. එතකොට ආනන්ද බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දය යෝකෝ ආනන්ද ධම්මෝච විනයෝච දේශිතෝ යෝකෝ ආනන්ද මයා ධම්මෝච විනයෝච දේශිතෝ පඤ්ඤත්තු සෝව මමච්චේන සත්තා ආනන්දේ මා විසින් යම් ධර්මයක් දේශනා කරන ලද්දේද පණවන ලද්දේද එය මාගේ යෑමේ ශාස්ත්‍රුන් වහන්සේ වන්නේ. ඒ කියන්නේ ඔබගේ මාර්ගෝපදේශකයා වන්නේය. ශාස්ත්‍රුන් වහන්සේ කියලා මම මුලින්ම කිව්වේ අපි යම්කිසි මාර්ගයකට උපදේශ ගන්නවන යම්කිසි කෙනෙකුගේ ඒ තමයි ශාස්ත්‍රු. ඒතර මේ ශාස්ත්‍ර බාටපත් වෙන්නේ ධර්මයක් විනයක්. ඒතර එහෙම ගත්තාම හරි පැහැදිලි. දැන් අපි ගමු
දැන් මහත්ය අහපු ප්‍රශ්නේ. දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලා ඔන්න පළමුම හාහපුරා කියලා ඔන්න බරණැස මිගදායට ගිහින් උන්වහන්සේ ඉස්සල්ලාම ප්‍රථම ධර්ම දේශනාවේ දේශනා කළා. ඒ දේශනාව තුළ උන්වහන්සේ පෙන්වා දුන්නේ ධම්සක් ප්‍රයත්න සූත්‍රයේදී. ධම්සක් ප්‍රයත්න සූත්‍රය තුළ තියෙන්නේ දුක්ඛාරි සත්‍ය, දුක්ඛ සමුදයාරි සත්‍ය, දුක්ඛ නිරෝධාරි සත්‍ය, දුක්ඛ මාර්ගාරි සත්‍ය. මම හරිය පුදුමෙන් පොතන මේ පසුගිය දවස්වල මාධ්‍යයකින් එක දේශකයන් වහන්සේ නමක් කියනවා ධම්සක් ප්‍රයත්න සූත්‍රයෙන් දේශනා කරලා තියෙන්නේ අරියට්ටඟ මඟ පමණයි කියලා. චතුරාර්ය සත්‍ය සත්‍ය තුනක්ම අයින් කළා. එතකොට දැන් මිනිස්සු දන්නේ නැහැ මොකක්ද කියලා. එහෙනම් මිනිස්සු ධම්සක් ප්‍රයත්න සූත්‍රය දැනගෙන සිටිය යුතුයි. ඒ දැනගත්තොත් තමයි තේරෙන්නේ මේකයි මේ කියන්නේ කියලා. එතකොට පේනවා ධම්මචක්ක කියන චතුරාර්ය සත්‍යයට. ඊට පස්සේ උන්වහන්සේ දේශනා කරන මහන්නේ මේ දුක්ඛාරි සත්‍ය සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන වශයෙන් ත්‍රිපරිවර්තයෙන් අවබෝධ කළ යුතුයි. දුක්ඛ සමුදයත් සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන වශයෙන්. දුක්ඛ නිරෝධයත් තියෙම දුක්ඛ නිරෝධගම ප්‍රතිපදාවක් තියෙම. මේ දේශනාව බුදුරජාණන් වහන්සේ කළාට පස්සේ ඒකේ තියෙන ඉමස්මින්චපන කරණස්මින් බඤ්ඤමානි බුදුරජාණන් වහන්සේ මේ දේශනාව වදාරන කල්ලි ආයස්මතෝ කොණ්ඩඤ්ඤස්ස ආයස්මත් කොණ්ඩඤ්ඤ වහන්සේට විරජං වීතමලං ධම්මචක්කුං උදපාදි කෙලස් රජස් නැති මේ ධර්ම චක්සුස් ඒ කියන්නේ දහම් ඇස පහළ වුණා කියනවා. මොකද දහම් ඇස යම් කිසි සමුදේ ධම්මං හේතු ප්‍රත්‍යයෙන් හට ගන්නව යමක් ඇද්ද සබ්බන්තං නිරෝධ ධම්මං. ඒ හේතු නිරුද්ධ වීමෙන් ඒ ඵල නිරුද්ධ වෙන ස්වභාවය යුක්තයි කියලා. එතකොට මේ ධම්මචක්කේ දහම් ඇස පහළ වුණාට පස්සේ සෝතාපන්න ශ්‍රාවකයා. දැන් එතකොට අපිට පේනවා සෝතාපන්න වෙන්න ඕනේ සකදාගම් වෙන්න. සකදාගම් වෙන්න ඕනේ අනාගම් වෙන්න නම්. එතකොට ඉස්සෙල්ලා කලේ ඒ හේතු ප්‍රත්‍ය පිළිබඳ අවබෝධය අර චතුරාර්ය සත්‍ය පිළිබඳ සත්‍ය ඥානයත් එක්ක ඇති වුණා ශ්‍රාවකයන්ට. එතකොට මේ ශ්‍රාවකයෝ දැන් මේ සෝතාපන්න වුණා කවුද මේ කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ ඊට පස්සේ බද්දී කොණ්ඩඤ්ඤ බද්දී වප්පමාන වසදී අනිත් ස්වාමීන් වහන්සේලා හතර නමත් සුවම් ඵලයටපත් වුණා. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේලා පස් නම එකතු කළා තමයි අනාත්ම ලක්ෂණ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එතකොට අපිට පේනවා දැන් අනාත්ම ලක්ෂණ සූත්‍රය දේශනා කරන්න අනාත්ම ලක්ෂණ සූත්‍රය විස්තර වෙන්නේ පංච උපාදාන ස්කන්ධය. එතකොට අපි බලමු ධම්සක්පවතුන් සූත්‍රයේ තියෙනවා දැන් අර දුක ගැන විස්තර කළ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. සංක්ෂේපයෙන් කිව්වොත් පංච උපාදානස්කන්ධයයි දුක කියලා. එතකොට පංච උපාදානස්කන්ධයයි දුක කියන එක තමයි උන්වහන්සේ නම් අර සියලු දිනාටම තෝර විස්තර කරලා තියෙන්නේ. ඊට පස්සේ පංච උපාදානස්කන්ධයන් තුල තියෙන ප්‍රකට වූ ලක්ෂණය උන්වහන්සේ විග්‍රහ කළා. මොකද්ද? ආත්මයක් නැහැ. ඒක උන්වහන්සේ විස්තර කළේ කොහොමද? රූපම් භික්කවේ අනාත්තා. මානෙන රූපය අනාත්මයි. රූපං චේතං භික්කවේ අත්තා අභවිස්ස. මානෙන රූපය ආත්මයක් වුණා නම් නේදං රූපං ආබාධය සංවත්තේ. මේ රූපේ කවදාවත් ආබාධ පිණිස පවතින්නේ නැහැ කියනවා. ලබ්බේතච රූපේ එවම් මේ රූපං හෝතු එවම් මේ රූපං මාහෝසි. එහෙනම් රූපය තුල මාගේ රූපෙ මෙසේ වේවා මාගේ රූපෙ මෙසේ නොවේවා කියන එක ලබන්න ඕනේ කියනවා. නමුත් රූපං භික්ක යස්මාචකෝ භික්කවේ රූපං අනාත්තා. මානෙන යමක් නිසා රූපේ අනාත්මයිද? තස්මා රූපං ආබාධය සංවත්තේ. ඒ නිසා රූපය ආබාධ පිණිස පවතී. නචලබ්බති රූපේ එවම් මේ රූපං හෝති එවම් මේ රූපං මාහෝසි. ඒ නිසා රූපේ කෙරෙහි මේ රූපේ මෙසේ වේවා මේ රූපේ මෙසේ නොවේවා කියලා ලබන්න බෑ කියනවා. ඉතින් වේදනා සංඥා සංකාර විඥාන කියන ඔක්කොටම දේශනා කළා. ඊට පස්සේ දේශනා කරන මහණෙනි යංකින්ච රූපං අතීත අනාගත පච්චුප්පන්න අජත්තං වා බහිද්ධා වා ඕලාරිකං වා සුකුමං වා හීනං වා පණීතං වා යන් দূරේ සම්තිකේවා සබ්බන්තං රූපං නේතම් මම නේතෝ හමස්මි නේසෝ හමස්මි නමේසෝ අත්තාති ඉව මේතං යථා භූතං සම්මප්පඤ්ඤාය දක්තබ්බ කියන මහණෙනි මේ විදිහට මේ අතීත වූ යම් රූපයක් ඇද්ද අනාගත රූපයක් ඇද්ද වර්තමාන රූපයක් ඇද්ද ආධ්‍යාත්මික රූපයක් ඇද්ද බාහිර රූපයක් ඇද්ද ඕලාරික රූපයක් ඇද්ද සුකුම රූපයක් ඇද්ද හීන රූපයක් ඇද්ද ප්‍රණීත රූපයක් ඇද්ද යම් රූපයක් දුර ඇද්ද යම් රූපයක් ළඟ ඇද්ද ඒ සියල්ල මම නොවේ මාගේ නොවේ මාගේ ආත්මය නොවේ කියලා මේ ඒ ආකාරයෙන්ම ප්‍රඥාවෙන් දකින්න කියනවා. ඒවම් පස්සම් බික්කවේ අරිය ශාවකෝ රූපස්මිපි නිබ්බින්දති. මෙහෙම දැක්කොත් ආර්ය ශ්‍රාවකයා රූපේ කෙරේ කලකිරේ කියනවා. ඒ කියන්නේ දිවි ලෝක තියෙන රූප බව කියනවා. දුර තියෙන ප්‍රණීත කිව්වන් පස්සේ බඹලෝ දක්වා ඒ සියලුදේම අපේ හිතේ මැවෙන චිත්‍රය. ඔය 11 ආකාරය තමයි. ඕක තමයි දැන් ඒකට තමයි ස්කන්ධ කියන්නේ. දැන් බුදුරජාණන් වහන්සේගේ දවසක් අහන්නේ භාගතුන් වහන්සේ ගන්නවා මේ ස්වාමීනි ස්කන්ධ කියනවා. ස්කන්ධ කියන්නේ නැහැ කියලා අහනවා. මහණෙනි යම් රූපයක් ආධ්‍යාත්ම වේද යම් රූපයක් අතීත වේද
අනාගත වේද, වර්තමාන වේද, ආධ්‍යාත්මික වේද, බාහිර වේද, ඕලාරික වේද, සියුම් වේද, හීන වේද, ප්‍රණීත වේද, දුර හොද ළඟ වේද, මේක කියන මේ ස්කන්ධ කියන්නේ. එතකොට ස්කන්ධ කියන්නේ ගොඩක් කියන එක නෙමෙයි තියෙන්නේ. කාලය හා අවකාශය අතර පැවැත්ම. අන්න එතන තමයි නේද සර්. ඔව් කාලය හා අවකාශය අතර පැවැත්ම තමයි විග්‍රහ කරන්නේ. එතකොට මේ විග්‍රහය තුළ තමයි සමස්ත සසර තියෙන්නේ. එතකොට මේ සමස්ත සසරට අහු වෙන්නේ මෙයා කල්පනා කරන රටාව වෙන්නේ. එතකොට මෙයා ඒ රටාවේ කොටසක්වත් යට මේ කියන්නේ මේ ඉතුරු වෙන්නේ. ඒ සියල්ල මෙයා අවබෝධයක් කරා ගියාම එයා සියල්ල තුළම දුක දකිනවා. ඇයි දේශනාවක තියෙන්නේ කොහොමද? යදනිච්ඡන් තන් දුක්ඛං. යමක් අනිත්‍යද ඒ දුකයි. යම් දුක්ඛං තදනත්තා. යමක් දුකයිද ඒ අනාත්ම. එතකොට මේ කාරණේට ප්‍රඥාවන්ත මිනිස්යාට ඉඩක් තිබ්බ යුතුයි. අඩු ගානේ මේ වගේ දෙයක් අහන්නවත්. මිනිස්යාට තිබිය යුතුයි සාධාරණ අයිතියක් තිබිය යුතුයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ යමක් වදාළදී අහන්න අයිතියක් තිබිය යුතුයි. ඒක තමයි මේ ලබා දෙන්නේ. සනද අවසාන වශයෙන් මම හිතන්නේ දැන් වෙලාව ඇවිල්ලා මේ පටිච්චසමුප්පාදේ සහ පටිච්චසමුප්පන්න කියන එකේ අතර පොඩි ඒකේ විග්‍රහය පොඩ්ඩක් කියලා දෙන්න පුළුවන්ද? ඒකේ තියෙන මේ දේශනාවේ තියෙන මහණෙනි පටිච්චසමුප්පාදංචකෝ භික්ඛවේ දේසිස්සාමි පටිච්චසමුප්පන්නංච. මහණෙනි පටිච්චසමුප්පාදයත් මම දේශනා කරමි පටිච්චසමුප්පන්නයත් දේශනා කරමි. ඒකේ තියෙනවා මහණෙනි පටිච්චසමුප්පාදේ කුමක්ද? අවිජ්ජාපච්චය සංඛාරා සංඛාරපච්චය විඥානං විඥානපච්චය නාම රූපං නාම රූපපච්චය සලආයතන සලආයතනපච්චය පස්සෝ පස්සපච්චය වේදනා වේදනාපච්චය තණ්හා තණ්හාපච්චය උපාදානං උපාදානපච්චය භව භවපච්චය ජාති ජාතිපච්චය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපාස සම්භවති මානිමේ පටිච්ච සමුප්පාදයයි. මහණෙනි පටිච්ච සමුප්පන්නය කියන්නේ කුමක්ද? මහණෙනි යම් අවිද්‍යාවක් ඇද්ද මේ හේතු ප්‍රත්‍යයෙන් හටගත් දෙයක මේ අනිත්‍ය දෙයක මේ සකස් වූ දෙයක ඒ නිසා මේ පටිච්ච සමුප්පන්නයි. සංකත දෙයක් ඒකේ සංකත දෙයක් තියෙනවා අර මහණියන් විදීමක් ඇද මේ අනිත්‍ය වූ දෙයකි මේ සකස් වූ දෙයකි මේ නැසී වෙනස් වෙන දෙයකි මේ පටිච්චසමුප්පන්නයි. සමුපාදේ කියන්නේ අර සාමාන්‍ය ක්‍රියාවලිය. අර සිද්ධිමාලාව. සිද්ධිමාලාව. ඒ එකක් ගන්න තියෙන්නේ පටිච්චසමුප්පන්නෝ එකක්. ඒ කියන්නේ හේතුන් නිසා හැදිච්ච එක. හැම දෙයක්ම අනියතයි. ඔව්. ඒතර හේතු නිසා හැදිච්ච එකක ලක්ෂණය තමයි හේතු නැති වෙනකොට නැති වෙනවා. ඊළඟට අපිට ෂෝට් අවුට් කාරණයක් තියෙනවා. අපි සම්බුද්ධ රාජමාලිගාව සම්බන්ධයෙන් ඔව් සොයනස විශේෂයෙන්ම සොයනස එක ගැන කියන්න පුළුවන් නම් අපේ සම්බුද්ධ රාජමාලිගාව සම්බුද්ධ රාජමාලිගාව සම්බන්ධයෙන් අපි විශේෂ නිවේදනයක් වගේ එකක් මේ දැන් කරන්නේ. ඒ විශේෂ නිවේදනය තමයි මේ අපි දැන් භාග්‍යවතුන් වහන්සේගෙන් අඩි 100ක් කුස මේ දෙමහල් සම්බුද්ධ රාජමාලිගාවක් අපි මේ පොල්ගහවෙල මහමෙවුනා භාවනා අසුපේ දැන් හදලා වැඩ කටයුතු අවසන් කරමින් සිටින්නේ. එතකොට මේ සම්බුද්ධ රාජමාලිගාව ජූනි ලබන මාසයේ දෙවනිදා විවෘත කරන්න තමයි අපි රැස් කරන් හිටියේ. නොවැළැක්විය හැකි හේතුවක් මත ඒක අපට ජූලයි මාසයේ දෙවනිදා විවෘත කරන්න මාසයකට ඒක ඉස්සරහට ගියා. ඉදිරියට ගියා මාසයකට ඉදිරියට ගියා. ඒ කියන්නේ ජූලයි මාසයේ දෙවනිදා තමයි සම්බුද්ධ රාජමාලිගාවේ රාජ්‍ය උත්සවය තියෙන්නේ. මහජන උත්සවය තියෙන්නේ ඇසලපුන් පොය දවසේ. ජූලයි මාසේ 3 තමයි ඇසල පොය දවසේ. ඇසලපුන් පොය දවසේ දවස පුරාම අපි ලක්ෂයකට දන්සලක් දෙනවා. ඉතා අති ප්‍රණීත ආකාරයක දන්සලක් අපි හදලා මේ පූජා කරනවා. ඒ වගේම දහස් ගාණක් පිරිසට සීල සමාදන් දෙන්න ඉදාට අවස්ථාව සලසලා තිනවා. ඒ ජූලයි මාසේ 3 වෙනිදා. ඒතර ජූලයි මාසේ 2 වෙනිදා තමයි මේ වැඩසටහන තියෙන්නේ. විශේෂයෙන් මම කියන්න කැමති ඒ නිසා මේ ජූනි මාසේ 2 නෙමෙයි ජූලයි මාසේ 2 කියන තේරුම් ගත්තාම හරියි. ඒ සයන්නාස. ඉතින් අද වැඩසටහන නිමා කරන්න මේ විශේෂයෙන්ම මම හිතන්නේ අද කතාව උනේ මොකද්ද මේ තිසරණ සරණ යාම පිළිබඳ තියෙන වැදගත්කම. අන්න මේන් මේ තිසරණ සරණ යාම නැතුව වෙන කුමක් කරත් මෙතන තමාගේ දෘෂ්ටියක් තමයි මෙතනින් ඇති වෙන්නේ. මේ තිසරණ සරණ යාමෙන් තමයි මේ නැති කරගෙන බුදුදහම කෙරෙහි හරි මඟ පිවිසෙන්න පුළුවන් වන මාර්ගය හැටියට තමයි අපේ නායක ස්වාමීන් වහන්සේ අපිට පවසා සිටියෙත් උපදෙස් දුන්නෙත් මේ දුන්නෙත් සූත්‍ර සහ වෙනත් දේ බුදුරජුන් විසින්ම අපිට දේශනා කළ වදාළ සූත්‍ර හරහා සහ එය ප්‍රත්‍යක්ෂ කර ගැනීමෙන් මොකද්ද කුසල් අකුසල් කියන දේ ප්‍රත්‍යක්ෂ කර ගැනීමෙන් අකුසල් ප්‍රහාණය කිරීමෙන් කුසල් වැඩිවීමෙන් හැඟවි තියෙන නැතොත් සිතේ නූපන් කුසල් උපදවීමෙන් තියෙන දේවල් තවත් කුසල් දියුණු කිරීමෙන් මෙවැනි දෙයක් තුලින් තමයි මේ තිසරණ සරණ යාම පිළිසරණ අපිට ලැබෙන්නේ. ඉන්පසුව අපිට වඩාත්
තවදුරටත් අපේ තියෙන මේ දීර්ඝ ගමන කෙටි කරමින් සංසාරයේ ප්‍රඥාව උපදවාගෙන හරි මගේ යෑමට අපිට මේ හේතු වාසනා වේවි කියා. ඉතින් අද වැඩසටහනත් මම නිමා කරනවා. නිමා කරන්න පෙර මම ගෞරවපූර්වකව ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලා සිටිනවා වැඩසටහන නිමා කරන්න. ඉතින් ඒ වැඩසටහන නිමා කරමින් නැවත වතාවක් ලබන බ්‍රහස්පතින්දාත් 9:45ට ඔබ හමුවට මේ බලාපොරොත්තු වෙන ඔබෙන් සමුගන්නවා ඔබ සැමට නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය 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 නමෝ බුද්ධාය